හරි අයබෝන් හැමෝටම මාව ඇහෙනවද? කියන්න බලන්න මාව ඇහෙනවද? ඇහෙනවනේ. හරි. එහෙනම් අපි පටන් ගමු අද පාඩම. අද පාඩම තමයි අපි මේ දක්වා කරපු දේවල් චුට්ට ඉස්සලා කියලා දීලා ඊට පස්සෙන් ඉස්සරහනේ. රයිට්. ඉස්සලාම අපි කතා කරේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ හරි කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ අපි මොනවාද කතා කරේ? ඉස්සලාම අපි කතා කරා hypertension කියන කොටස. hypertension. හරි. මේකේදී අපි drugs group 9ක් තියෙනවා. 9න් අපි කතා කරා beta blockers ගැන කතා කරා. හරි. ඊට පස්සේ කතා කරා alpha blockers ගැන කතා කරා. හරි. calcium channel blockers ගැන කතා කරා. ACE inhibitors ගැන කතා කරා. හරි. ඊට පස්සේ centrally acting drugs ගැන කතා කරා. හරි. ඊට පස්සේ අපි කතා කරා direct acting vasodilators ගැන. හරි. ඊට පස්සේ අපි කතා කරා මොනවා ගැනද? angiotensin 2 receptor blockers ගැන කතා කරා. හරි. 2යි 4යි 6යි 7යි. හරි. ඊට පස්සේ අපි කතා කරා මොනවාද? beta blockers, alpha blockers, centrally acting කිව්වා. centrally acting. තව එකක් මිසින්. මොකද්ද? diuretic very good. හරි. මේකට අමතරව අපි කතා නොකරපු මාතෘකාව තමයි නම විතරක් ලියුවා renin inhibitors. හරිනේ? right. අපි දැන් අද කතා කරන්න යන්නේ මේකේ cardiovascular system එකේ දෙවැනි disease condition එක. ඒ තමයි emergency hypertension. හොඳට අහගන්න. හරි? emergency hypertension. හරිනේ? එහෙනම් ඔන්න දැන් පිළිවෙලට අපි ගණන් ඉන්නකොට යන විදිය hypertension කතා කරා, emergency hypertension කතා කරා. අදම මම කතා කරනවා තුන්වෙනි disease condition එක. ඒ තමයි congestive heart failure. මේක ගැන කතා කරනවා. හරිද? හරි ලේසි දැන් අපි මේ group එක ඉගෙන ගන්න තියෙන්නේ. ඒකින්ද මෙතනින් ඉස්සරහට යන්න හරි ලේසි. හරි? right. ඔන්න එහෙනම් වැඩි. හරිනේ? එහෙනම් අපි යමු මොකක් ගැන කතා කරන්නේ? emergency hypertension වලට යමු. හරිනේ? right. එහෙනම් ඔන්න අපි වැඩේ පටන් ගන්නයි යන්නේ. අපි යන මාතෘකාව දාගමු න emergency hypertension. right. emergency hypertension. මේ මොකද්ද මේ කියන්නේ? emergency hypertension කියන්නේ මොකක්ද? ඇත්තටම emergency hypertension කියන්නේ අපේ blood pressure එක දැන් ගොඩාක් වැඩි වෙලා. හරි? ගොඩාක් වැඩි වෙලා මේක uncontrolled ගොඩාක් වැඩි අපේ internal organ වලට damage වෙන්න ඔන්න මෙන්න. හරි? දැන් මේ වගේ condition එකකදී අපිට මොකද වෙන්නේ? අපේ brain, අපේ ඇහැ, අපේ heart එක, අපේ liver එක මේවට damage වෙන්න පුළුවන් pressure එක වැඩි වුණා. හරි? ඒ නිසා අපි කළ යුතුම දේ ඉක්මනින්ම pressure එක drop කරන්න ඕනේ. හරි? pressure එක ඉක්මනින් අඩු කරේ නැත්නම් අවසාන ප්‍රතිඵලය තමයි හරි internal organ damage වෙනවා. හරි? ඒක වළක්ව ගන්න ඕනේ අපි. එහෙම damage වුණාම එක්කෝ MI එකක් එන්න පුළුවන්. එක්කෝ අපේ renal artery එක මොනවා වෙන්න පුළුවන්ද? පුපුරන්න පුළුවන්, damage වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට encephalopathy brain tissues මැරෙන්න පුළුවන්. ඔය වගේ stroke කියන්නේ ආඝාතය ඇති වෙන්න පුළුවන්. අපි කියන්නේ අංශභාගිකය. ඔය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේක ක්ෂණිකව අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකයි මේ emergency කියලා කියන්නේ. මෙහෙම එකට අපි treatment කරන්න අපි දැන් මෙච්චර ඉගෙන ගන්නනේ drugs group 9ක් hypertension පාඩමේදී
මේ වගේ අවස්ථාවකදී අපි ශනිකව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් ශනිකව ක්‍රියාත්මක වෙන්න නම් ශනිකව ක්‍රියාත්මක වෙන ඩ්‍රග්ස් පාවිච්චි කරන්න ඕනේ. ඉක්මනින් ඇක්ෂන් එක දෙන්න ඒවා. එහෙනම් ඔයාලට මම කිව්වා මේ ගෲප් 9 ඉක්මනින්ම ඇක්ෂන් එක දෙන කෙලින්ම ගිහිල්ලා ඇක්ෂන් එක දෙන ගෲප් එකක් ගන්න. මතකද දන්නේ? කාටද මතක නම්? මොනවද? direct acting vasodilator. direct acting vasodilators තමයි නම් මේකෙදි drug of choice. හරි? එහෙනම් මතක තියාගන්න ඉස්සෙල්ලාම මොකද්ද මේ emergency hypertension? සාමාන්‍යයෙන් ලංකාවේ නම් අපි මේක emergency hypertension emergency condition එකක් කියන්නේ මේ pressure එක normal අපි කියනවානේ සාමාන්‍යයෙන් 120 over 80 කියලා. මොම කියනවනේ සාමාන්‍ය emergency condition එකක් කියන්නේ මෙයා ගිහින් තියෙනවා හරි diastolic pressure එක හරිද systolic pressure එක ගිහින් තියෙනවා සාමාන්‍යයෙන් කොච්චරද කියලා 4210 හරි mercury millimeter and diastolic pressure එක සාමාන්‍යයෙන් 150 විතර තමයි අපි කියන්නේ. මෙන්න මේ අවස්ථාවේදී අපි කියනවා මොකක් කියලාද? මේකෙන් එහාට යනවා කියන්නේ emergency hypertensive condition එකක් නිර්මාණය වෙනවා. මෙතනින් එහාට ගියොත් අනිවාර්යෙන් internal organ තමයි. හැබැයි මේක ගොඩාක් තැන්වල අර්ථ දක්වන්නේ මේ අගය කියයි කියලාද? සාමාන්‍යයෙන් 120යි 180යි කියන. හරි? ඔය sorry මේක අනිත් පැත්ත නේ. 180යි 120යි නැත්නම් 110යි. ඔන්න ඔයක තමයි සාමාන්‍යයෙන් දැන් ලෝකේ වෙන වෙන තැන් වල මේක සඳහන් කරන අගය. හැබැයි ඉතින් මේ එයාලා ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. හරි? හැබැයි ප්‍රශ්නයක් තියෙන ඇත්තටම අපේ රටේ සාමාන්‍යයෙන් මෙන්න මේ කන්ඩිෂන් එක ඉස්සර කාලේ කතා කරේ මේ ඇයි හේතුව වයසත් එක්ක ප්‍රෙෂර් එක එක එක්කෙනාගේ වෙනස් වෙන්න පුළුවන්. වැඩි වෙන්න පුළුවන් ටික ටික. ඒකින්ද ගොඩක් දෙනෙක් try කරනවා මෙන්න මේ මට්ටමට පෙර හරි ප්‍රෙෂර් එක ඉක්මනින් drop කරලා තියාගන්න. අපි චුට්ටක් emergency hypertension ගැන බලමු. එහෙනම් හොඳට මතක තියාගන්න emergency hypertension කියන්නේ systolic pressure එක more than 210 diastolic pressure එක more than 150 අන්න ඕම වෙනකොට අපේ internal organ damage වෙන්න පුළුවන් condition එක. මේක ඇවිල්ලා fatal condition මාරාන්තික අවස්ථාව. හරි? කියන්නේ life threatening condition එක. ජීවිත අවදානමක් තියෙන අවස්ථාව. දැන් අපි මොකද කරන්න ඕනේ? අපි කල යුත්තේ මොකද්ද? මේකෙදි ප්‍රෙෂර් එක ඉක්මනට අඩු කරන එක පළවෙනි කාරණේ. හැබැයි එහෙම නොකළොත් වෙන දේ මොනවද වෙන්න පුළුවන්? එකක් තමයි brain tissues damage වෙන්න පුළුවන්. එක encephalopathy එන්න පුළුවන්. encephalo කියන්නේ මොකද්ද? මගේ ප්‍රති කිව්වොත් මොකද්ද ලෙඩේ? ලෙඩක් කියලායි කිව්වේ. ප්‍රති නේද? මගේ නියුරෝපති ස්නායු පද්ධතිය, රෙටිනෝපති ඇහි නේද? ඊට පස්සේ හෙපටෝපති අක්මාවේ නේද? නේද? ඔහොමම නම් ටිකක් කිව්වනේ මම ප්‍රති. හරි encephalopathy කියන්නේ brain එකේ disease එකක් කියන්නේ. හරිද? ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඊට පස්සේ එන්න පුළුවන් මොනවද? ගොඩාක් වෙලාවට renal artery වකුගඩුවට රුධිර සපයන ධමනිය. හරි? renal artery stenosis සිහින් වෙන්න පුළුවන්. හරි? නැත්නම් renal artery එක rupture වෙන්න පුළුවන්, පුපුරන්න පුළුවන්. ඔය වගේ ගොඩක් ප්‍රශ්න එනවා. නැත්නම් retinal damage ඇහි ගමන් කරන රුධිර නාලය මොනවා වෙන්න පුළුවන්ද? damage වෙලා retinal hemorrhage ඇහි රුධිර වහනය වෙන්න පුළුවන්. හරි? මෙන්න මෙතන අකුරක් වඩු නේද? retinal. හරි? retinal hemorrhage එන්න පුළුවන්. right ඔය වගේ කන්ඩිෂන් ගොඩාක් නිර්මාණය වෙනවා. ඒ නිසා අපි මේකෙදි කෙලින්ම පාවිච්චි කරන ට්‍රීට්මන්ට් එක තමයි direct acting vasodilator එක. උදාහරණයක් විදියට මොනවාද? sodium nitroprusside. sodium nitroprusside. හරිද? තව තියෙනවා මොනවාද? diazoxide. diazoxide
හරි ඩයසොක්සයිඩ් ආයෙ මොනවද තියෙන්න පුළුවන් තව තියෙනවා මොනවද ඒ ලැබිටලෝල් මේ බීටා බ්ලොක එකක් හැබැයි මෙයා බීටා රිසෙප්ටර්ස් විතරක් නෙමෙයි හරි ඇල්ෆා රිසෙප්ටර්ස් පවා බ්ලොක් කරනවා හරි both beta and alpha බ්ලොක එකක් ලැබිටලෝල් හරි ඉතින් ඔය වගේ ඩ්‍රග්ස් පාවිච්චි කරන්න පුළුවන් දැන් අපි දැනන් ඉන්න ඕනේ ඉස්සල්ලාම ඉමර්ජන්සි හයිපර්ටෙන්ෂන් කියන්නේ මොකක්ද කියලා චුට්ටක් බලලා ඉන්න. දැන් මම කිව්වට වඩා මේක ගොඩක් වටි ඔන්න බලන්න. අද ටට්ටක් ගාලා අපි මේවයකට යන් ඈ. වෙලාව වටිනවා එකයි ඈ. ටිකක් ක්වික් වෙයි ඈ අද. කමන්නේ නැහැ නේ. රයිට් පේනවද මේක hypertensive emergency condition. හරිද? හැමෝටම පේනව නේද? right. now ඔන්න මම ඉස්සරහට ගියා. ඔන්න hypertensive emergency. Emergency hypertension occurs when diastolic pressure is equal to or more than 110. මං කියවනේ වෙන වෙන අවස්ථාවලදී අපි මේක 110 diastolic pressure එක. 110 120. සාමාන්‍ය 110 තමයි range එක. හරිද? හැබැයි මේකේ systolic pressure එක 180. Mercury or systolic pressure is equal to or more than 180 millimeters mercury. එන emergency hypertension condition එක කියන්නේ මොකද්ද? systolic pressure එක 180ට වඩා වැඩි හරිද? diastolic pressure එක 110ට වඩා වැඩි condition එකක්. හරිනේ? right. To be labeled emergency hypertension, it should be associated with signs or symptoms of end organ damage, such as දැන් මේක මෙහෙම වුණොත් මේ condition එකක් end organ damage එකක් වෙනවා. හරි? organ damage එකක් වෙනවා. විශේෂයෙන් end organ කියන්නේ අපේ brain එක, හරි? විශේෂයෙන් heart එක, නේද? liver එක, වකුගඩුව නේද? ඔය වගේ දේවල් එන්න පුළුවන්. right. papilloedema or retinal hemorrhage. මොකද්ද papilloedema කියන්නේ? අපේ ඇහැට යන රුධිර නාලය මොන වෙන්න පුළුවන්ද? damage වෙලා මොකද වෙන්නේ? bleeding වෙන්න පුළුවන්. ඔන්න පළවෙනි condition එක. දෙවෙනි condition. acute coronary syndrome. acute coronary syndrome. coronary artery එක මොකද වෙන්නේ? අපේ කිරීටක ධමනිය මේ විදිහට මොන වෙන්න පුළුවන්ද? අවහිර වෙන්න පුළුවන්, පුපුරන්න පුළුවන්, rupture වෙන්න පුළුවන්. හරි? pressure එක වැඩි වීම හින්දා. right. Pulmonary edema or hypertensive encephalopathy. acute pulmonary edema. pulmonary කිව්වේ අපේ කොහෙද? lungs වලට. නැත්නම් අපේ pulmonary circulation එක වල ගන්නවනේ heart එකේ ඉඳන් lungs වලට රුධිරය පිරිසිදු කරන්න ගෙනියනවා. පිරිසිදු කරපු රුධිරේ නැවත heart එකට ගේනවා. ඔය circulation එකට අපි කියනවා pulmonary circulation එක. ඉතින් මේ pulmonary circulation එක මොනවා වෙන්න පුළුවන්ද? අර pressure එක වැඩි වෙන්න මේක විශාල වෙන්න පුළුවන්, ඉදිමෙන්න පුළුවන්. අපි කියනවා ඒකට pulmonary edema. ඔක උනහම හුස්ම ගන්න අපහසුයි. හරි? හුස්ම ගන්න අපහසුට අපි නමක් කියන medical term එක මොකද්ද? අපි කියනවා difficult in breathing එහෙම නැත්නම් dyspnea කියලා කියනවා. හරි? තාම ලියන්න එපා මොකද. හරි? right. hypertensive encephalopathy. මොකද්ද? brain tissues වලට pressure එක වැඩි වීම හින්දා damage වෙන්න පුළුවන්. හරි? ඔක තමයි end organ damage කියලා කියන්නේ. හරිනේ? right. Emergency hypertension should be treated promptly and intravenously by any of the following drugs. මොකද කියන්නේ? මේක නිකන් oral drugs දීලා හරියයිද? නෑ IV දෙන්න වෙන්නේ. මම action එකක් ගන්න නම් IV තමයි අපිට දෙන්න වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න IV එකක් දෙන්න ඕනි මේකෙදි අනිවාර්යයෙන්. හරි? right. IV drugs මොනවද? Sodium nitroprusside, labetalol, glyceryl trinitrate, GTN, or hydralazine. hydralazine, තව diazoxide නේද? ඔය කියන්න පුළුවන්. right. අපි පොදුවේ ටට්ටක් ගාලා දාගමු මෙතන hypertensive emergency නැත්නම් emergency hypertensive condition කියලා. මම චුට්ටක් මේක මෙහෙම තියන්නම්. හරිද? ඊට පස්සේ අපි note එක මේකත් එක්කම යන්න. හරි? right. ඊට පස්සේ අපි යන් මෙතනින් මේ විදිහට. හරි? stop share දීලා right. ටක් ගාලා දාගන්න note එක. මොකද්ද? මෙන්න මේ විදිහට. right. ඒක දාගමු අපි මෙන්න මේ විදිහට. is a rare but life threatening condition. පටපට ගාලා ලියන්නමු. is a rare but life threatening condition.
ජීවිත අවදානමක් දෙන අවස්ථාවක්. life threatening නේ. life threatening condition. හරිනේ? in which diastolic pressure diastolic pressure එක සාමාන්‍යයෙන් in which diastolic pressure is over 150 mercury millimeter. අපි මේ pressure එක මනින්නේ එහෙමනේ. mercury millimeter over 150 mercury millimeter and systolic pressure heart එක ඉහිල් වෙනකොට ඇති කරන පීඩනය. systolic pressure over 210 mercury millimeter. 210 mercury millimeter. හරි? right. එහෙම නැත්නම් අපි කියනවා මෙහෙම. හරිද? මේ தත්ත්වය ඇති වුණොත් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් අපිට එන්න පුළුවන් condition. right? හරි? දාගමු එහෙනම් complication නැත්නම් සංකූලතා. මේකකින් දෙන්න පුළුවන් ප්‍රශ්න complication. හරි? සංකූලතා. මොනවද එන්න පුළුවන්නේ? අපිට එන්න පුළුවන් encephalopathy. හරි? encephalopathy. ඊට පස්සේ retinal hemorrhage. retinal hemorrhage. හරි? ඊට පස්සේ මොකද්ද? අපිට තව දාන්න පුළුවන් ඕනනම් මේකට. මොකද්ද? left ventricular failure. අපේ heart එකේ වම් පැත්ත නේද? left ventricle එක failure වෙනවා. left ventricular failure. ඔය ඇති වැඩි එපා. නේද? අපිට ඕනේ නේ. ඒකෙන් අපිට මොකද්ද මේකේ ප්‍රධානම කාර්යය? therefore need rapid reduction of blood pressure. ඉක්මනින් blood pressure එක අඩු කළ යුතුයි. හරිනේ? ඉක්මනින් blood pressure එක අඩු කළ යුතුයි. right. ඊට පස්සේ දාගන්න treatment ප්‍රතිකාර treatment. හරිනේ වැඩි? right. එහෙනම් අපි ප්‍රතිකාර වලට යමු. හරිනේ? right. ඔන්න මම ඔයාලට ආපහු මේක ලියාගත්තද නැද්ද? ලියාගත්තද? හරි සර්. හරිනේ? right. එහෙනම් ඔන්න අපි යනවා ට්‍රීට්මන්ට් වල ටක් ගාලා අපි මේකේ තියෙන ටික දාගමු. හරි? right. හරි. මොනවද අපි දාන්නේ? අපි ඉක්මනින් අඩු කරන්න ඕනේ නේද? ඕරල් දීලා හරියන්නේ නැහැ. අපි දෙන්න ඕනේ මොනවද? IV drugs දෙන්න ඕනේ. නේද? intravenous IV. හරි කෙලින්ම රුධිරයට drug එක දෙන්න ඕනේ. දාගමු drugs ටික. sodium nitroprusside. හරි?
sodium nitroxide ඊට පස්සේ දාගන්න මොකද්ද labetalol හරි labetalol ඊට පස්සේ දාගන්න මොකද්ද glyceryl trinitrate නැත්නම් GTN හරි GTN හරි මොන මම මෙතන ලියන්නම් GTN හරි එහෙම නැත්නම් අපිට පුළුවන් තව ඩ්‍රග් එකක් diazoxide හරි diazoxide හරි නේද right ඔන්න එහෙනම් අපි එනවා ඊළඟ කොටසට Blood pressure should be under control within 2 hours. පැය දෙකක් ඇතුළත අපි මොකද කරන්නේ මේ වැඩි වෙච්ච blood pressure එක අපි control කරන්න ඕනේ බොහෝම ඉක්මනින් ඒකෙම වේගෙන් අඩු කරන්න හොඳ නැහැ ක්‍රමක්‍රමයෙන් තමයි pressure එක අපි අඩු කළ යුත්තේ Be careful. Rapid decline in blood pressure can result in significant reduction of organ perfusion, which leads to serious conditions such as මොකද කියන්නේ ඇත්තට වේගයෙන් blood pressure එක අඩු කරොත් එහෙනම් මොකද වෙන්නේ දැන් මොනම දෙයක් වේගයෙන් අපි මොකක් හරි වැඩක් කර ඉන්නවා මම දැන් එක දිගටම ක්ලාස් කරනවා මම එකපාරට ක්ලාස් ඔක්කොම නැවතුම් මට මොකද වෙන්නේ හරි අන්න ඒ වගේ එකපාරට මොකද වෙන්නේ අපේ ඇඟේ තියෙන දේ වලටත් මේ වගේ ලොකු බලපෑමක් ඇති වෙනවා හරිද rapid decline blood pressure වේගයෙන් අඩු කරොත් එහෙනම් එකපාරටම අනිවාර්යයෙන්ම organ perfusion හරි which lead to serious condition organ damage වෙනවා organ සිදුරු වෙන්න පුළුවන් නේද damage වෙන්න පුළුවන් ඒ වහින්දා මේ වගේ serious condition එන්න පුළුවන් මොනවද මේ serious condition cerebral infarction, renal impairment, myocardial ischemia, or blindness. මොකද අන්ධ වෙන්න පුළුවන් මේ ප්‍රෙෂර් එක වැඩි වුණත් එහෙමයි අඩු වුණත් ওই තත්ත්වෙම තමයි වකුගඩුව අකර්මණ්‍ය වෙන්න පුළුවන් renal cerebral මොකද කියන්නේ cerebral infarction කියන්නේ හැම වෙලෙම මතක තියාගන්න මැරෙනවා කියන එක හරි අපේ මයෝකාඩියම් එක මැරෙනවා myocardial infarction cerebral අපේ brain tissues මැරෙනවා හරි renal impairment හරි වකුගඩුව අකර්මණ්‍ය වෙනවා impairment කියන්නේ අකර්මණ්‍ය myocardial ischemia කියන්නේ lack of blood supply රුධිර සපයීම අඩු වීම එහෙම නැත්නම් අන්ධ වෙනවා blindness අන්ධ වෙනවා අපි දාගමුද මේක හරි be careful rapid decline in blood pressure can result in significant reduction of organ perfusion hari right අක්කල දාගමු අද වෙලාව සෑහෙන්න වටිනවා අපිට හරිද rapid decline in blood pressure can result in significant reduction of organ perfusion කියලා
අපි දාගමු මොනවද ප්‍රශ්න ටික කියලා. ගොඩක් වෙලාවට ඕගනික් කොෆිෂියන්ට් කියලා අපි ගණන් ගන්නේ මේක ඇතුළේ තරල එකතු වීම තමයි. හරි ඒකින්ද තමයි ඒකේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙන්නේ. රයිට්. හරිනේ වැඩේ ඉස්සරහට යන් එනවා. Therefore, systolic blood pressure should not be reduced by more than 25% of its highest value. අපි මොකද කරන්න ඕනේ? අනිවාර්යයෙන් නොකළ යුතු දෙයක් තමයි. හරි 125. ඒකේ මේ කියන්නේ systolic blood pressure එකෙන් මුළු value එකෙන් 125. හරි අපි ඊට වඩා වැඩිපුර අඩු කරන්න හොඳ නෑ පළවෙනි විනාඩි 30 දී නැත්නම් පළවෙනි පැයේදී. හරිද? And diastolic pressure should not be reduced to lower than 110 to 100 millimeters mercury within the first hours. මම කියන්නේ පළවෙනි පැයේදී නම් අපි අනිවාර්යයෙන් 125ට වඩා සිස්ටෝලික් ප්‍රෙෂර් එක අඩු කරන්න හොඳ නැහැ. ඩයස්ටෝලික් ප්‍රෙෂර් එකත් අඩු කරන්න හොඳ නැහැ. 110ටත් 100ටත් වඩා පහළින්. හරිද? ඒකින්ද ඔය කාරණා දෙක හොඳට අයිඩියා එක තියාගෙන අපි මොනා කරන්න ඕනද? ට්‍රීට්මන්ට් එක කරන්න. ඉතින් අපි නෙමෙයි ට්‍රීට්මන්ට් කරන්නේ වෛද්‍යවරුනේ. ඒකට තමයි ඔක කියන්නේ. ඉතින් ඒකින්ද අපි ඕක ලියන්න අවශ්‍ය නැහැ. හැබැයි අයිඩියා එක තියාගන්න මේකයි කරන්න කියලා. හරිද? පළවෙනි පැය ඇතුළත සිස්ටෝලික් ප්‍රෙෂර් එක 125ට වඩා අඩු නොකළ යුතුයි. ඊට පස්සේ ඩයස්ටෝලික් ප්‍රෙෂර් එක 110ටත් 100ත් අතර පවත්වා ගන්න ඕනේ. ඊට වඩා අඩු කරන්න එපා. හරිනේ? රයිට්. ඔය ලියන්න අවශ්‍ය නැහැ. Like emergency දැන් hypertension, ඔයාලට තමයි දැන් ඉස්සෙල්ලා අපි කියවනේ emergency hypertension ඔච්චරයි. severe hypertension කියලා જાතියකුත් තියෙනවනේ. ඒ කියන්නේ දරුණු අවස්ථාව. මේකත් එහෙම අවස්ථාවක් තමයි බලන්න. hypertension occurs when diastolic pressure is equal to or higher than 110 millimeters mercury, or systolic pressure is equal to or higher than 180 millimeters mercury. අන්න severe hypertension. හරිද? ඔකම තමයි කතාව. right. Unlike අපිට emergency ඕව වැඩක් නැහැ. අපි එන යන් අපේ මොකේද? right. ඔන්න බලන්න. දැන් යන් අපි අපේ මේ පාඩමේ මොනවද? ඩ්‍රග්ස් ටිකට. අපි කතා කරා මෙහෙම එකක්. හරි? පළවෙනි ඩ්‍රග් එක තමයි අතන වැදගත්ම කෙනා. කවුද මේ පළවෙනි ඩ්‍රග් එක? මෙයා. ඔන්න අහගන්න. මේ ටික හොඳට අහගන්න මේ ටික තමයි ඔයාලට අනිවාර්ය අත්‍යවශ්‍ය කොටස. අන්න මම දැන් ට්‍රීට්මන්ට් වලට යන්න යන්නේ. දැන් කොහොමද ට්‍රීට්මන්ට් කරන්නේ? පළවෙනි පැයේදී සිස්ටෝලික් ප්‍රෙෂර් එක 125ට වඩා අඩු කරන්න හොඳ නැහැ. ඩයස්ටෝලික් ප්‍රෙෂර් එක 110ට වඩා අඩු කරන්න හොඳ නැහැ. හරිනේ? ඔයක ඔළුවේ තියාගෙන යන්න. right. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? පළවෙනි ඩ්‍රග් එක ගන්නවා. ඒ තමයි සෝඩියම් නයිට්‍රොප්‍රොසයිඩ්. නයිට්‍රොප්‍රොසයිඩ්. දැන් අපේ A level chemistry දැනුම පොඩ්ඩක් පාවිච්චි කරනවා. අහන්නේ පොඩ්ඩක් පාවිච්චි කරනවා. හරි. ඔන්න සෝඩියම් තියෙනවා. ඔයාලට A level වල මතක ඇති ලැසෙන් නිස්සාරක එහෙම හැදුවා. සෝඩියම් දාන එකයි නේ. right. නයිට්‍රෝ ප්‍රොසයිඩ් කියද්දි මොනවද ඇත්තේ මේකේ? ප්‍රොසයිඩ් කියද්දි අයර්න් තියෙන්නේ ෆෙරස්. හරි? ෆෙරස්. හරි. නයිට්‍රෝ කියද්දි එක නයිට්‍රෝ කාණ්ඩයක් තියෙනවා. කාබන් නයිට්‍රජන් ඔක්සිජන් බන්ධනයක් තියෙනවා. නයිට්‍රෝ. හරි? එතකොට මේක කියන්නේ ප්‍රොසයිඩ් කියපුවාම අපි කියනවා මේක පෙන්ටසයනෝ. හරි? මම කියනවා බලන්න. පෙන්ටසයන ඔරු නයිට්‍රෝ. ඔරු දෙමළක් දානවා. එහෙම නාමකරණයක් තිබ්බද? නෑ නෑ. නිකන් කිව්වද? මොනවද තියෙන්නේ? සයනයිඩ් කාණ්ඩ පහක් සම්බන්ධ වෙනවා මේක. CN බන්ධන පහක් සම්බන්ධ වෙනවා. හරි? ත්‍රිත්ව බන්ධන පහක් සම්බන්ධ වෙනවා. හරිනේ? 1 2 3 4යි 5යි. ඕකේ ඇවිල්ලා මොකද්ද වෙන්න ඕනේ? ඍණ දෙක සංකීර්ණයි. ඒකින්ද සෝඩියම් අයන දෙකක් දාන්න. කොහොමද වැඩේ?
අයියෝ ඔක තමයි. නේද? ඩ්‍රග් එක ඔක තමයි. එහෙනම් මොකද වෙන්නේ? මෙයා සාමාන්‍යයෙන් මතක තියාගන්න මේ ඩ්‍රග් එක අපිට වැඩි වෙලාවක් ලේ තුල ගියපුවම තියෙන්නේ නැහැ. හරිද? තියෙන්නේ නැහැ. මේක T half එක plasma half life එක කාටද කියන්න පුළුවන් හොඳ ඩෙෆිනිෂන් එකක් දෙන්න බලන්න T half වලට. T half, what do you mean by T half or plasma half life? It is the time taken to fallen down plasma concentration by 50%. Fundamental අපි ඉගෙන ගත්තා. ඕව ගේමක් නෑ නේ. මොකද්ද? T half නැත්නම් plasma half life is the time taken to fallen down plasma concentration by 50%. 150කින් drug එකේ concentration එක අඩු වෙන්න ගත වන කාලය. හරිද? ඒක sodium nitroprusside වල හරිම අඩුයි. කියන්නේ විනාඩියකට වඩා අඩුයි. less than 1 minute. ඒ කියන්නේ මේ drug එක මෙහෙම දීපු ගමන් විනාඩියක් යන කලින් මොකද වෙන්නේ? භාගයක් ඉවරයි විනාශ වෙලා. එතකොට මේ drug එක නිකන් IV එකක් දුන්නොත් හරියයිද? ඒ කියන්නේ injection එකක් දුන්නොත් හරියයිද මේ drug එක? කෙලින්ම සම්පූර්ණ ඩෝස් එකම එකවර දෙනවා ලේ වලට. හරියයිද? නෑ දීලා කටු එළියට ගන්නකොට බෙහෙත භාගයක් ඉවරයි. නේද? එහෙම එකක් කොහොමද දෙන්න ඕනේ අපි? කොහොමද දෙන්න ඕනේ? continuous IV එකක්. නේද? continuous IV infusion එකක්. දිගින් දිගටම ටික ලේ වලට එකතු වෙන්න. තමයි drug එක දෙන්නේ. එහෙනම් මතක තියාගන්න මේ drug එකේ T half less than 1 minute. Therefore we have to give it as continuous IV infusion. හරිනේ? right. එහෙනම් T half කියන්නේ less than 1 minute. විනාඩියකටත් වඩා අඩු කාලයක් තමයි මෙයාගේ T half. ඒ කියන්නේ ඉක්මනට පරිවෘත්තියට ලක් වෙනවා බෙහෙත. හරි? ඒ නිසා අපිට දෙන්න වෙන්නේ therefore given as continuous IV infusion. තව ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද අප්පා මේ ප්‍රශ්නේ? කොහොම බලාගන්නකො. ප්‍රශ්නේ මොකක්ද කියලා? දැන් මං කියවනේ ඉක්මනට පරිවෘත්තිය ලක් වෙනවා කියලා. පරිවෘත්තිය ලක් වෙලා මොනවද හදන්නේ? කැඩිලා හදනවා ඉතා භයානක ආයනයක්. ඒ තමයි මොකද්ද? මේ තැන් වලින් කඩනවා. හරි? ඩ්‍රග් එක මෙන්න මේ තැන් වලින් කැඩෙනවා. හරි? මේ හැම තැනකම කැඩෙනවා. හරි? ප්‍රශ්නේ තියෙන්නේ හැදෙන්නේ මොනවද? හැදෙනවා භයානක දෙයක්. cyanide ion හැදෙනවා. හරි? cyanide ion එකක් නෙමෙයි පහක් හැදෙනවා. නිකන් නෙමෙයි. හරි? මෙයා මොකද වෙන්නේ අපිට හොඳයිද? cyanide හොඳයිද අපේ එකට? දැන් දුන්නේ බෙහෙත emergency hypertension එකට. ප්‍රශ්නේ ඒක ඉක්මනින් කැඩිලා cyanide හැදෙනවා. මොනවා වෙයිද? අනිවාර්යෙන් cyanide toxic වෙනවා මෙයාට. හරි? එහෙනම් මෙයා toxic substance එකක්. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ලෙඩාගේ ජීවිතේ බේර ගන්න ඕනි කියලා ප්‍රෙෂර් එක වැඩි වෙලා නැත්නම් එයාට end organ damage එකක් වෙනවා. ඒ නිසා ඉක්මනට මෙයාගේ ජීවිතේ බේර ගන්න අපි දුන්න continuous IV infusion එකක් sodium nitroprusside. එයා ඉක්මනට රුධිර වාහිනී මත බලපාලා සින්දු පේශී මත බලපාලා මේ NO හදනනේ nitric oxide NO තමයි රුධිර වාහිනී ඉහිල් කරන සංයෝගය මතක ඇතිවරද නේද? මම කිව්ව ඩිරෙක්ටිව් නිවාස ඩයලිසිස් එක මොකක්ද හැදෙන්නේ කියලා. NO වලින් NO තමයි අපේ naturallyම තියෙන මොකද්ද? රුධිර වාහිනී ඉහිල් කරන සංයෝගය. දැන් එයා මේ ඩ්‍රග් එකෙන් දෙනවා NO අපේ ඇඟට. NO එක්ක තව එකක් දෙනවා cyanide. අනේ ප්‍රෙෂර් එක අඩු වෙන ඉක්මනට ටොක්සික් කියලා මැරියා. එහෙමද? නෑ. මොකද කියන්නේ? cyanide අයන අපි මොකද කරන්න ඕනේ? ටොක්සික් වෙනවා. මෙයා non toxic form එක බවට පරිවර්තනය කරන්න ඕනේ. හරි? ඒක නිසා අපි මෙයා පරිවර්තනය කරනවා මොනවා thiocyanide බවට. හරි? SCN බවට. මෙයා non toxic. හරි? non toxic. ඒ නිසා thiocyanide බවට පරිවර්තනය කරන්න නම් අපි මොනවද දෙන්න ඕනේ? thio සල්ෆර් කැලලක් ආවනේ එතනද. මොනවද දෙන්න ඕනේ? thio සල්ෆේට් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි cyanide වල ඇන්ටිඩෝට් එක ප්‍රතිවිෂ මේකත් එක්ක continuously infuse කරනවා.
පෙති දීලා හරියන්නේ නැහැ. ඒකත් දෙන්න ඕනේ continuously infuse කරන්න ඕනේ. හරි? එහෙනම් අපි antidote එක cyanide වල infuse කරනවා. ඒ තමයි මොකද්ද? sodium thiosulfate. sodium thiosulfate. IV එකක් දෙනවා. ඇයි මේ ඩ්‍රග් එකේ අතුරුපාලයක් විතර සයනයිඩ් හැදෙනවා. ඒක ටොක්සික්. ඒ ටොක්සිසිටි එක නැති කරන්න සෝඩියම් thiosulfate දෙනවා. දීපු ගමන් මොකද වෙන්නේ? thiocyanide අයන හැදෙනවා. එයා non toxic. දැන් හරියට අපේ ප්‍රශ්න වලට උත්තර ආව නේද? මොකද්ද? මේ ඩ්‍රග් එක T half less than 1 minute ඉක්මනට කැඩෙනවා. ඒකෙන් අපිට දෙන්න ඕනේ continuous IV infusion එකක්. ඒක නිසා මොකක්ද හැදෙන්න පුළුවන්? nitric oxide වගේම thiocyanide අයනත් හැදෙන්න පුළුවන්. sorry cyanide අයන හැදෙන්න පුළුවන්. ඒක toxic. ඒක වළක්වන්න ඒක antidote එක දුන්නා. ඒ තමයි sodium thiosulfate. තව කාට හරි මතක් වෙනවා නම් cyanide වල antidote තව උනත් තියෙනවා. මේක විතරම දෙන්න පුළුවන්. තව තියෙනවා. මොනවාද? අහලා තියෙනවද? cyanide වල antidote මොනවාද? vitamin B12 විටමින් B12 සයනොකොබලමින් කියලා කියන්නේ. හරි සයනොකොබලමින් විටමින් B12. හරි ඇයි මේ කොබෝල් කියන එක කොබෝල් තමයි මේකේ සයනයිඩ් වලට හොඳම ඇන්ටිඩෝට් එක. කොබලමින් නැත්නම් විටමින් B12. හරි ආය තව තියෙනවා. sodium nitrate සෝඩියම් නයිට්‍රේට්. හරි තව තියෙනවා. amyl nitrate. මොකද amyl amyl citrate amyl nitrate. nitrate හරි amyl nitrate. දැන් මොකද කියන්නේ? sodium nitrite. හරි ඔය ඔක්කොම දෙන්න පුළුවන්. ඉතින් අපි දෙන්නේ මෙතෙන් thiocyanide කරන්නේ sodium thiosulfate දෙන්න. හරි දැන් මොකද උනේ? හරි මෙයා NO හැදුවා. NO හදලා රුධිර වාහිනිය ඊල් කරා. ප්‍රෙෂර් එක ඩ්‍රොප් කරා. අපි බලාපොරොත්තු වෙච්ච පළවෙනි පැයේදී සීරීස් පාට වඩා අඩු කරගෙන නැතුව මෙයා ඒ වැඩේ කරයි කන්ටිනියස්ලි අපි ටික ටික දුන්නේ අපේ ඇඟට. අඩු කරා ගන්නට. දැන් මෙයාට NO එක ඩැමේජ් එකක් එන රිස්ක් එක අඩුයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන් දුන්නා. දැන් එහෙනම් මේ ඩ්‍රග් එකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපිට ඕරලි දෙන්න පුළුවන්ද බෑ. මේක දෙන්න බෑ. හරි? ඇයි T half less than 1 minute. ඒකින්ද මොකද කරන්න ඕනේ? continuous IV infusion එකක් දෙන්න ඕනේ. ඒ දුන්නාම එන ප්‍රශ්න මොකද්ද? cyanide අයන හැදෙනවා. ඒක වළක්වන්න මොනවද දුන්නේ? sodium thiosulfate. MCQ එකක් මොනවද කරන්න පුළුවන්ද? හිටු කියලා දෙන්න පුළුවන් ওই ප්‍රශ්න. හරිද? ගින්ද හොඳට අයිඩියා එක අරන් මේක කරමු. හරි අපි දාගමු ඉස්සෙල්ලාම චුට්ටි නෝට් එකක් දාගමු. ඉස්සෙල්ලා මේක sodium nitroxide කියන එක ඇඳගෙන ඉන්න කමක් නැහැ. chemistry උනාට කමක් නැහැ නේද? චුට්ටක් දාගෙන ඉන්න. හරි? මොනවද දෙන්නේ මේක? cyanide plus nitric oxide. මෙයා තමයි vasodilator එක. රුධිර වාහිනිය ඉහිල් කරන කෙනා. right. අපිට බලන්න hypertension පාඩම ඉගෙන ගත්තේ දැන් මේවා ගේමක් නෑ නේද? අපිට එහෙම තමයි නේද? right. ඔයාලා ලෝක අඳිනකල් මගේ ටී එක බොන්නම්. පැලවත්ත ටී ඈ. right. දැන් ඔක්කොම පැත්තට දාලා ටී එක දිහා බලන් ඉන්නවා දැන්. ඉවද? හරිනම් හරි කියන්න. බඩරි දෙන්නේ නැති ඉන්නේ මගේ. හරි. හරිද? right. චුටි නෝට් එකක් දාගමු ඔකට. ඕන වල මේ ෂෝට් කැමරි එක දාගන්න. ඒක මතකෙට ටක් ටක් ගාලා දැක්ක ගමන් පින්තූර දැක්ක ගමන් මතකෙට.
හරි. ඊළඟ ඔන්න මම අයින් කරනවා. මොකද සෝඩියම් නයිට්‍රෝසල්ෆේට් කියන්නේ? පෙන්ටසයන ඔරු නයිට්‍රෝ සෝඩියම් එහෙමද? එහෙම එකක් නෑ. හරි. එච්චර නෝට් එකක් දාගමු. given as continuous IV infusion T half less than 1 minute right ඊට පස්සේ දාගන්න it cause මොනවාද vasodilation cause කියන්නේ ඇති කරනවා vasodilation කාට හරි මතක් වෙනවා නම් මේකත් එක්ක direct acting vasodilators වල තව effect එකක් එනවා මතක් වෙනවද with reflex tachycardia ප්‍රතික්‍රියාවක් විදිහට heart rate එක වැඩි වෙනවා right also produce nitric oxide and cyanide cyanide කියන එක වරහන් දාගන්න toxic therefore given with sodium thiosulfate ඒක වරහන් දාන්න IV එකක් දෙන්න වෙන්නේ ඒකත් continuous infusion එකක් දෙන්න වෙන්නේ හරිනේ right right දැන් නම් ඉතින් අපිට ඔක ප්‍රශ්නයක්ම නැහැ නේද right එහෙනම් දාගමු මොකද්ද sodium nitroxide කියන්නේ මොකද්ද එහෙනම් ඉන්නේ sodium ion දෙකක් තියෙනවනේ Na2 හරි Fe වරහන් ඇතුලේ හැදෙනවා cyanide කාණ්ඩ 5 pentasyanO nitro ඔය තමයි sodium nitroxide හරි right එහෙනම් අපි ඔච්චරයි මෙයාගෙන් ගන්න පුළුවන් අපිට ඔය data ටික හොඳටම ඇති හරිද right එහෙනම් අපි දෙවෙනි drug එකට දැන් ටක් ගාලා diazoxide හරි diazoxide අපි අද ටිකක් ස්පීඩ් යනවා දැන් අපි මාස දෙකකට වැඩි කාලයක් නේද අපි කරානේ දැන් ඔයාලා ට්‍රැක් එකට වැටිලා ඉන්නේ ඒකින්ද මම පොඩ්ඩක් ස්පීඩ් කරනවා එන්න මෙහෙමයි diazoxide මේකත් මතක ඇති ඔයාලට දැන් drug group එක මොකද්ද මේකත් ඇවිල්ලා direct acting vasodilator එකක් හරිද මේකටත් මොකද වෙන්න ඕනේ මෙයා මොකද්ද වෙන්නේ හයිඩ්‍රලසින් වගේමයි හරිද විශේෂයෙන් coronary artery එක මොන වුණාද සිහින් වුණාම මේක දෙන්න පුළුවන් හරි දාගමු අපි act as hydrolysine හරි has coronary artery කිරීටක දමනීය coronary artery dilatory effect ඒකින්ද මේක වඩා සුදුසුයි therefore used in අපි මේ
coronary artery එක සිහින් වෙලා රුධිර සැපයීම මදි වෙනකොට අපි කියනවා coronary insufficiency. sufficient කියන්නේ ඇති, insufficient කියන්නේ මදි. හරි coronary artery එකකින් හෘදය වස්තුවට රුධිරය ලැබෙන්නේ නැත්නම් coronary insufficiency. එහෙම එක්කට මේ drugs are used in coronary insufficiency. Right, very good. අපි යන්නේ ඊළඟට. හරි. ඊළඟට යන්නේ එහෙනම් ඊළඟ පොයින්ට් එකට. මෙයා දෙන්නේ කොහොමද? මෙයාට අර ඉස්සල්ලා කිව්වා වගේම රිෆ්ලෙක්ස් ටැකිකාඩියා එනවා. හරි. ඒකින්ද අපි මේක දෙන්නේ කාත් එක්කද? ඒක අඩු කරන්න. බීටා බ්ලොකර් එකක් එක්ක. හරි. right. මේක දාගමු පොයින්ට් එක. මේකක් දෙන්න වෙන්නේ IV එකක් විදියට කොහොමද දෙන්නේ? given as intravenously with beta blocker to avoid to avoid මොකද්ද? reflex tachycardia. දැන් ගේමක් නෑනේ. ඔය කිව්වට අපිට චුට්ටක් හරි තියෙනවා. right reflex tachycardia වළක්වන්න තමයි අපි දෙන්නේ. හරි. මේක ගොඩාක් වැදගත් වෙනවා hypertensive emergency condition එකකදී. ඇයි ඒ? මෙයා වඩා හොඳයි hypertensive emergency condition එකකදී එයාට encephalopathy එන්න තියෙන chance එක වැඩි නම්. එයාට eclampsia එන්න තියෙන chance එක වැඩි නම්. මොකක්ද eclampsia? eclampsia කියන්නේ මොකද්ද? pregnant අම්මා කෙනෙක් ඉන්නවා. හරි. ඒ අම්මට දැන් බබා හම්බෙන්න ඕන මෙන්න ප්‍රෙෂර් එක වැඩි වෙලා. අනිවාර්යයෙන්ම කලලයට බලපෑම් ඇති වෙනවා. කලලයට සෑහෙන ඩැමේජ් එකක් වෙනවා ප්‍රෙෂර් එක වැඩි වෙනවා. අන්න ඒ වෙලාවට ඉක්මනින් ප්‍රෙෂර් එක ඩ්‍රොප් කරන්න ඕනේ. ඒක කරන්න මේ ඩ්‍රග් එකට පුළුවන්. හරි. ඒකින්ද eclamptic condition එකකදී හරිද? emergency hypertension හින්දා encephalopathy එනවා. brain tissues මැරෙනවා නම්. හරි. ඒ වගේ condition එකක මේ drug of choice. හරි. පරිදා ගන්න. used in treatment of hypertensive emergencies. Used in treatment of hypertensive emergencies. So where diazoxide එකේ වද sir? Oh, diazoxide කියන්නේ. හරි? sir. ඒක අපි එන්නේ. Diazoxide. හරි? ඒ කිව්වේ hypertensive encephalopathy. emergency වල දෙන්න පුළුවන් නම් hypertensive encephalopathy. ප්‍රෙෂර් එක වැඩි වීම හින්දා brain tissues වලට damage වෙනවා නම් brain tissues වල ලෙඩක් වෙනවා නම් ඒකට හොඳයි මේක encephalopathy. අනිත් එක මොකද්ද? ඊළඟ එක තමයි මොකද අපි කිව්වේ an eclampsia. eclampsia. මොකද eclampsia කියන්නේ pregnant කෙනෙක්ගේ ප්‍රෙෂර් එක වැඩි වීම. හරි? hypertension in pregnancy. කියන්නේ emergency වැඩි වෙලා ප්‍රෙෂර් එක මොකද වැඩි වෙලා. මෙයාගේ සීරියස්ම සයිඩ් ඉෆෙක්ට් එක මොකද්ද? excessive hypotension. ප්‍රෙෂර් එක වේගෙන් drop වෙනවා. හරි? කැරකිලා වැටෙන්න පුළුවන්. හරි? ඒක තමයි සීරියස්ම සයිඩ් ඉෆෙක්ට් එක. දාගන්න most serious side effect is the excessive වැඩිපුර hypotension pressure එක drop වීම hypotension පහුගිය දවස් ටිකේ විවිධ මේ
සොයා ගැනීම කරන්න උත්සාහ කරා කිව්වේ මේ ක්ලාස් එකක නෝට විෂුවල් එකක් දාන්න එකද හොඳ නැත්නම් මම අර පෙන් එක අරන් මේ ස්ලයිඩ් ෂෝ එකක් දාලා ලියනකොටද හොඳ නැත්නම් මේ බෝඩ් එකේ විස්තර කරන එකද හොඳ කියලා මම ටිකක් බැලුවා ටිකක් කරලාත් බැලුවා හරි සමහරවිට මගේ මේ රිද්මේ ලොස් වුණා ඒක කරන්න ගිහිල්ලා හරි හැබැයි මම දන්නවා මේ ඇත්තටම හොඳම ක්‍රමය තමයි මොකක්ද මොන ස්ලයිඩ් ෂෝ දැම්මත් හරි මොන විෂුවල් එක දැම්මත් මම බෝඩ් එක කරන තරම් මට හිතට ෆිට නෑ ඔයාලට කොහොමද දන්නේ නේද ගොඩක් දෙනෙක් මම හිතන්නේ මේ ගොඩාක් ටීචර්ස්ලා කරන්නේ මම හිතන්නේ මේ ෆාමසි කරන්නේ බෝඩ් එකේ නෙමෙයි ස්ලයිඩ් ෂෝ එකක් දාලා ඒක විස්තර කරන එක නේ කරන්නේ වැඩි දිනෙක කරන්නේ ඒක ගොඩක් ළමයි යන්නේ ඒකට අකමැති මමත් හිතුවා ඉතින් මේක බෝඩ් එකට ආපහු එන එක මම හොඳයි කියලා බැරිම අවස්ථාවකදී මම විෂුවල් මේ ස්ලයිඩ් ෂෝ දානවා හරි ඔයාලට කොහොමද ඉතින් මට පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න මම කොහොමද හොඳ ස්ලයිඩ් ෂෝ එකක් විස්තර කරන එකද බෝඩ් එකට එන එකද කොහොමද හොඳ බෝඩ් එකක හොඳයි සර්. බෝඩ් එක හොඳයි නේ හරි ඒක තමයි මට ඒක පහුගිය දවස්වල ටිකක් එහෙ මෙහෙ වෙලා මිස් වෙලා තිබ්බ ඇත්තටම මම අන්තිමට තීරණය කරා නිකන් බෝඩ් එක හොඳයි කියලා අන්න බෝඩ් එක හොඳයි ගොඩක් දෙනෙක් ඒක කියනවා ඒක මට හරියට දැන් මේ පහුගිය කාලේ මට ඔක අඳුර ගන්න බැරුව හිටියේ ඇත්තටම බෝඩ් එක හොඳයි කියලා මටත් පස්සේ තීරණ මම බෝඩ් එකේ තමයි ආයෙ කරන්නේ හරි ගොඩක් ළමයි කැමති බෝඩ් එකට තමයි රයිට් බෝඩ් එක හොඳයි රයිට් very good හරි හරි එහෙනම් අපි යමු මොකේද අවසාන රාග එකට මේකේ තියෙනවා ඒ තමයි මොකද්ද හරි ලැබිටල් ඕල් අන්තිම රාග එක මම ලැබිටල් ඕල් වලට යනවා right මේක ලියාගත්ත නේ යමු හරි ඔන්න එනවා එහෙනම් අපි ලැබිටල් ඕල් වලට මම ඔයාලට කියලා තියෙනවා ලැබිටල් ඕල් කියන්නේ මොකද්ද ලැබිටල් ඕල් කියන්නේ ඔයාලට පේනවා ඇති ලෝල් කියලා ඉවර වෙනවා නේද ලැබිටල් ඕල් හරි ලෝල් කියලා ඉවර වෙනවා ඒක මොකද්ද බීටා බ්ලොක් එකක් හැබැයි මේකේ විශේෂත්වය තමයි මොකද්ද both alpha and beta බ්ලොක් එකක් ඒ කිව්වේ alpha beta කියන receptors වලට දෙකම බ්ලොක් කරනවා හරි alpha කොහෙද තියෙන්නේ alpha 1 නම් තියෙන්නේ කොහෙද blood vessel වල සින්දු පේශියේ මේක තුල beta receptors කොහෙද තියෙන්නේ අපේ heart එකේ තියෙනවා පුවක් ගෙඩියක් වගේ තියෙන්නේ නේද heart එකේ තියෙනවා heart එකේ තියෙනවා නම් beta receptors ඒ beta 1 හරි දැන් beta 2 කොහෙද තිබ්බේ lungs වල හරි alpha 2 කොහෙද තිබ්බේ brain tissues වල හරිනේ වැඩේ right එහෙනම් දැන් මෙයාගේ ප්‍රශ්නේ ලැබිටල් ඕල් කියන්නේ both මේ දෙකම බ්ලොක් කරනවා හරි මෙයා බ්ලොක් වුණොත් මොකද වෙන්නේ රුධිර වාහිනිය ඉහිල් වෙනවා හරි heart එක beta 1 බ්ලොක් වුණොත් heart rate එක අඩු වෙනවා බ්‍රැඩිකාඩියා heart rate එක අඩු වෙනවා හරි නේද වැඩේ එහෙනම් emergency hypertension condition එකක් තියෙන කෙනෙක්ට අපි මොකද කරන්නේ ප්‍රෙෂර් එක ඩ්‍රොප් කරන්න රුධිර වාහිනී ඉහිල් කරන්න ඕනේ ප්‍රෙෂර් එක වේගෙන් ඩ්‍රොප් වෙනවා හරි heart එකේ rate එක අඩු කරන්න ඕනේ එතකොට ප්‍රෙෂර් එක වේගෙන් ඩ්‍රොප් වෙනවා ඔය කියන කාරණා දෙකම මේ ඩ්‍රග් එකකින් කරන්න පුළුවන් නේද අනිවාර්යයෙන්ම මේ දෙකකින් කරන්න බැයි රුධිර වාහිනී තේල් කරනවා heart එකත් rate එක අඩු කරනවා එහෙනම් දෙකම effective ඒ කියන්නේ මේ දෙකම බ්ලොක් කරන ඩ්‍රග් එක තමයි හොඳම ඩ්‍රග් එක හරි එහෙනම් ලැබිටලෝල් කියන්නේ මොකද්ද both alpha and beta block එකක් ඒක most suitable for the emergency condition හරි right එහෙනම් පොඩි තරුවක් දාලා ලියාගමු is both alpha and beta blocker so both alpha and beta blocker hari name මොකද blocker
success මෙතන දාන්නේ which is successfully සාර්ථකව successfully used in emergency condition විශේෂයෙන් hypertension emergency condition හරිනේ වැඩි right හරි ඊළඟ තරුවක් දාගන්න එහෙනම් ඔන්න දෙවෙනි තරුව පායවන්න යන්නේ ඒකට දාන්න මේකේ විශේෂත්වය තමයි මේක වෙනවද රිෆ්ලෙක්ට් ටැකිකාඩියා heart rate වෙනවද එකපාරට නෑ ඊ අර වගේ නෑ මේක බීටා බ්ලොක් එකක් heart rate වැඩි වෙන්නේ නෑ හරි ඒකත් දාගමු අපි does not cause reflex tachycardia does not cause reflex tachycardia ප්‍රතික්‍රියාවක් විදිහට heart rate එක වැඩි වෙන්නේ නැහැ ඒකත් හොඳ ඉෆෙක්ට් එකක් හරිද ඊට පස්සේ හැබැයි මේක දෙන්නේ නැහැ මොන වගේ වෙලාවලද අපි හිතමුකෝ selective beta block එකක් දෙන්න ඕන වෙලාවට මේක දෙන්නේ නැහැ ඇයි මේ alpha block කරනවා beta block කරනවා හරි beta 1 විතරක් නෙමෙයි beta 2 block කරනවා ඒකින්ද selective beta block එකක් අවශ්‍ය වෙලාවට මේක පාවිච්චි කරන්න එපා හරි එහෙනම් අපි කියමු මෙහෙම contraindication ලබා නොදෙන අවස්ථාව හරි contraindication හරි select මේකත් එක්ක selective beta blockers පාවිච්චි කළ යුතු තැන් වල මේක පාවිච්චි කරන්න එපා selective beta blockers ඇයි මෙයා දෙකම બ્લોක් කරන හින්දා ඒක කියන්නේ අපි selective beta blockers මොනවානේ condition where selective beta blockers used හරිනේ වැඩේ right ඔක්කොම පැත්තකට දාන්න දැන් right එහෙනම් ඔන්න අපි emergency hypertension කියන්නේ මොකද්ද pressure එක systolic pressure එක more than 180 නැත්නම් 210 හරි diastolic pressure එක more than 150 වෙච්ච මොහොතක end organ damage එකක් වෙන්න තියෙන risk එක වැඩි කෙනෙක්ට මේ drugs group එක ඉක්මනින් දීලා pressure එක drop කරන්න පාවිච්චි කරන අවස්ථාවක් හරි ඒකට පාවිච්චි කරන්නේ IV drugs oral නෙමෙයි IV sodium nitroprusic oxide diazoxide labetalol GTN ඔය වගේ drugs ගැන කතා කරනවා මම මෙතන GTN ගැන කතා කරන්නේ GTN අපිට හම්බ වෙනවා ඊළඟ පාඩමේදී angina පාඩමේදී හම්බ වෙනවා ඒක නිසා දැන් මම GTN කරන්න යන්නේ GTN කියලා ලියලා තරුවක් දාලා තියන්න අලියන්න දෙයක් නැහැ GTN ඩිලිවරි ඒක ගැන මම දැන් මොකුත් ලියන්නේ නැහැ හරි එහෙනම් මොකද මතක තියාගන්න emergency hypertension වල මොනවද පාවිච්චි කරන drugs ටික sodium nitroprusic diazoxide labetalol GTN හරිනේ ඔය ටික මතක තියාගන්න හරි right දැන් යන්න අපි අපේ තුන්වෙනි ස්ටෙප් එකට මොකද්ද අපි යනවා congestive heart failure හොඳට අහගන්න දැන් කතාව right මේකෙන් ප්‍රශ්න අහනවා මේ පාර පේපර් එකේ දැන් මේ පාර හදන පේපර් එක මම අර දී සතියේ වගේ නිකන් ඔයාලට අමාරු වෙන විදිහට හදන්නේ බොහොම පහසු පාඩමටම අදාළව කරලම හදන්න මොකද තාම ඔයාලට අර මේ විස්තර කරලා ක්ලිනිකල් පැත්ත වලට තාම බැරි හින්දා මම චුට්ටක් අදාළ ප්‍රශ්නෙම ඉස්සරහට දාන්න. පස්සේ අපි ඒක කතා කරමු. right ඔන්න බලන්න. දැන් යන්නේ අපි congestive heart failure. මොකද බලා ගන්නකො. congestive heart failure හරිනේ right හොඳට අහගන්න හිතන්නකො මේ අපේ heart එක කියන්නේ මේකේ chambers 4ක් තියෙනවානේ එකක් atrium අනිත් එක ventricles
මේකට අපි කියනවා left atria, මේක left ventricle, මේක right atria, මේක right ventricle. හරි? දැන් මොකද උනේ? අපේ lungs තියෙනවා මොනවා කරන්නද? අපිරිසිදු රුධිරය පිරිසිදු කරන්න. අපේ heart එකෙන් මුළු ඇඟ පුරාම බෙදා හරිනවා පිරිසිදු රුධිරය. කවුද බෙදා හරින්නේ? බෙදා හරින්නේ අපේ කවුද? අෝටා එක. හරි? එයාට පිරිසිදු කරලා ගෙනත් දෙනවා කවුද? lungs වලින් පිරිසිදු කරලා ගෙනත් දෙනවා රුධිරය. ඒත් එක්කම මේකේ පාවිච්චි කරපු අපිරිසිදු රුධිරය ගෙනිහින් දෙනවා right atrium එකට. එතනින් tricuspid valve එක හරහා මොකද කරන්නේ? pulmonary artery එක ඔස්සේ lungs වලට ගෙනිහින් දෙනවා අපිරිසිදු රුධිරය පිරිසිදු කරන්න කියලා. දැන් හොඳට අහගන්න කතාව. හරිද? දැන් මෙන්න මෙච්චරයි. අපි මේකට කිව්වා systemic circulation. මේකට කිව්වා pulmonary circulation කියලා. දැන් ප්‍රශ්නේ මේකයි. heart failure එකක් කියන්නේ heart එකේ tissues වැඩ කරගන්න බැරි අඩපණ වෙච්ච මොහොතක්. හරිද? දැන් මේකට congestive කතාවකුත් එකතු වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ බලන්න. දැන් මේ එන රුධිර වාහිනී වල මොනවද පිරලා තියෙන්නේ? දැන් මේ heart එකට blood pump කරගන්න බැරුව මේවා ඇතුලේ දැන් blood fill වෙලා තියෙන්නේ. පිරিলা තියෙන්නේ. හරි? දැන් blood මේ විදිහට fill වෙලා. හරි? fill වෙලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? මේකට එන්න විදිහක් නෑ. මේකෙන් දැන් එළියට දාන්න නැති හින්දා. මොකද වෙන්නේ? මේක ඇතුලේ පිරিলা මේ රුධිර වාහිනිය ඇතුලේ දැන් blood fill වෙලා. pool off වෙලා. හරි? දැන් මෙහෙට එන්න විදිහක් නෑ. මෙයා පිරිසිදු කරලා දෙන්නේ නැහැ. මෙහෙට යවන්න බෑ. පිරিলা. මේක ඇතුලේ දැන් blood පිරিলা. හරි? දැන් මේවා ඇතුලේ blood පිරিলা පම්ප් කරගන්න බෑනේ. පිරিলা. දැන් මොකද වෙන්නේ මේවා ඇතුලේ මේ විදිහට පිරিলা. දැන් ප්‍රශ්නයක්. මුළු හැම තැනම මොනවද වෙලා තියෙන්නේ? accumulate වෙලා එකතු වෙලා තරලය blood එකතු වෙලා පම්ප් කරගන්න බෑ. හරි? දැන් පම්ප් කරගන්න බැරි වෙද්දි මොකද වෙන්නේ? අන්න එතනයි ගැටලුව තියෙන්නේ. පම්ප් කරගන්න බෑ රුධිරය. ඒ නිසා අවහිර වෙලා congestion වෙලා. හරි? බලන්න මේ congestive heart failure කියන්නේ අවහිර වීම හින්දා ඇති වෙන මොකද්ද? heart failure එක. හරි? දැන් අපි මේකට මොකද කරන්න ඕනේ? හොඳට හිතන්නකෝ. හරි? දැන් පොලක් තියෙනවා. අපි තුමු ගමේ පොල කියලා මේ දවස්වල පොල වල යන්නත් බෑ නේද? බඩු වර වැඩි එළවලු. right. දැන් මොකද වෙන්නේ? යනවා පොලට. යනකොට මොකද වෙන්නේ? හතර වටේම මිනිස්සු එනවා. එනකොට මොකද වෙන්නේ? එතන ගොඩාක් මිනිස්සු එකතු වෙනවා. අවහිර වෙලා. තව එන්න බලාගෙනත් ඉන්නවා පාරවලුත් ඇහිලා. හරි? දැන් මොකද කරන්න ඕනේ අපි උකට? කරන්න තියෙන එක දෙයක්. මොකද්ද? එකක් තමයි ඒ පොලට එන. හරි? පොලට එනවනේ ගොඩක් කට්ටිය සමහර කට්ටිය ගණන් අහලා යනවා. හරි? සමහර කට්ටිය ඉන්නවා මොනවාද? ඇවිල්ලා නිකන් පොඩ වටේ කැරකිලා යනවා. කොහොමද පොල කියලා බලන් දෙනවා. ඔන්න අපි ඇත්තටම බඩු ගන්න එන මිනිස්සු විතරක් ඔතනට ආවොත් ඔය අවහිරතාවය වෙන්නේ නැහැ. අපි මොකද කරන්නේ ඒකට? අපි වෙන් කරනවා එළවලු කලාපේ, හරි? හාල්මැස්සෝ කලාපේ නේද? මොනවද? ඊට පස්සේ මාළු කලාපේ නේද? පළතුරු කලාප කොහොම වෙන් කරන්නේ? එතකොට මොකද? අවහිරතාවය අඩුයි. අපිට පුළුවන් ඒ තියරි මේකට දාන්න. මොකද එකක් තමයි ඇත්තටම මෙතන රුධිරය විතරක් ආවොත් ඇති නේද? රුධිරය විතරක් ආවොත් ඇති. ඔතන එන්න ඕන වතුර, ඔතන එන්න ඕන ලවණ ඕනේ නැහැ. ඒක බොරු වැඩක් ඕනේ නැහැ. ඊළඟට මේ පාරවල් අවහිර වෙලා පාරවල් ඉඳ මදි වාහනයක් ගන්න බැ චූටිව. පොලිමට වාහන ටික පාරේ. ඇයි ඉස්සර කරන්න බෑ. ඉතුරු දැන් වාහනේට දැන් ඉස්සර නම් දැන් වාහනේ සම්පූර්ණයෙන් පාර යන්නේ හදලා තිබ්බ ලොකුවට පාරවල්. දැන් එහෙම නැති චූටි පාරවල් හදන්නේ. ඇයි? භාගයක් කොමිස් ඉතුරු භාගයක් කොමිස් යන්නේ. හරි ඒකයි. හරි. දැන් මේ මොකද? පාර අවහිරයි. යන්න බෑ. හිර වෙලා. අපිට මොකද කරන්න ඕන? පාර ලොක් කරන්න පුළුවන්. ලොකු කරොත් ඔතන යන්න පුළුවන්. හරි? වෙන කඩේකට යන මනුස්සයත් එතන හිර වෙලා. හරි? දැන් පොළට යන මනුස්සයත් හිර වෙලා. පයින් යන මිනිස්සුත් හිර වෙලා. මොකුත් කරගන්න බෑ. එහෙනම් අපි කරනවා මොකද්ද? මේ පාරවල් ලොකු කරලා දෙන්න. ලොක් කරලා දෙන්න. ලොක් කරලා දුන්නාම මොකද වෙනවද? heart එකට වැඩි බලයක් ඕනද මේක යොදන්න? දැන් මෙහෙම පම්ප් කරපුවාම මේක ලොකු වෙලා තියෙනවා නම් ලොකු බලයක් හදන්න ඕනද? මේක හරහා රුධිරය යන්නේ නැහැ.
එහෙම ඕනේ නැහැ. හරි ඒකින් මෙයා ලොකු කරොත් heart එක පහසුයි පම්ප් කරගන්න. ඉස්සලාම දේ අවශ්‍ය දේ විතරයි ගන්න. blood විතරයි. ජලය අයින් කරා ලවණ අයින් කරා. මොනවද දාන්නේ මේ? ජලයේ ලවණ අයින් කරන්න අපි මොනවද දාන්නේ? diuretics. ඩයුරිටික්. හරි ඩයුරිටික්. හරි රුධිර වාහිනී ඉහිල් කරා. පාර ලොකු කරා. මොනවද දෙන්නේ? Vasodilators. vasodilators. හරි. right. ඊට පස්සේ ඕනේ දැන් heart එකේ පටකනේ මේ අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. පම්ප් කරන්නේ මේක සංකෝචනය සහ ඉහිල් වීම වෙන්නේ නැහැ. ඒක අඩපණ වෙලා තියෙන්නේ. අපි මොකද කරන්න ඕනේ? මෙයාගේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න පුළුවන් ඖෂධ දෙන්න ඕනේ. heart එක සම්බන්ධයෙන් වචන තුනක් තියෙනවා. හොඳට මතක තියාගන්න. මෙන්න වචන තුන. හරි. එකක් තමයි ionotropic. මේක අමතක කරන්න එපා කවදාකවත්. ඊළඟ එක තමයි chronotropic. හරි? chronotropic. ඊළඟ එක තමයි dromotropic. හරි? dromotropic. ionotropic කිව්වේ මොකද්ද? heart එකේ සංකෝචන හැකියාව. force of contractility. සංකෝචන හැකියාව. හරි? අපි කියනවා මේකට force of contractility. අයන තමයි මේකට ඕනේ. සෝඩියම්, කැල්සියම්, පොටෑසියම් ඕවා තමයි ඕනේ. ඒකයි මේ ionotropic කියන්නේ. සංකෝචන හැකියාව. හරි? මේක අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. අපි වැඩි වුණොත් කියන එකට positive ionotropic. අඩු වුණොත් කියන එක negative ionotropic. හරි? මේක ඖෂධයක් මගින් මේ වැඩේ කරනවා නම් heart එකේ සංකෝචන හැකියාව අඩු කරනවා නම් ඒකට කියනවා negative ionotropic agent එකක් කියලා. ඒක ද්‍රව්‍යයක් විසින් මේක වැඩි කරනවා නම් positive ionotropic agent එකක්. හරි? දැන් එනවා අපි chronotropic වලට. chronotropic කියන්නේ heart rate එක. heart rate එක විනාඩියකදී ස්පන්දනය වෙන වාර ගන්න. It is the number of contraction per minute. හරි? ඒක වැඩි නම් මොකද්ද? positive chronotropic. මොකක් හෝ drug එකකින් ඒක වැඩි වෙනවා. positive chronotropic agent එකක්. හරි? ඒක අඩු නම් negative chronotropic agent එකක්. හොඳම උදාහරණය beta blockers. beta blockers දීපුවා heart rate එක අඩු වෙනවා. bradycardia එනවා. ඔන්න එන. right? ඊට පස්සේ dromotropic කියන්නේ මොකද්ද? heart එකේ conduction එක. conduction කියන්නේ මොකද්ද? conduction කියන්නේ මොකද්ද? විද්‍යුත් ආවේග ගෙන යාමේ හැකියාව. conduction. ඒක වැඩි නම් positive dromotropic. අඩු නම් negative dromotropic. හරි? මොනවා හරි ද්‍රව්‍යයක් විසින් මේ වැඩේ කරනවා නම් conductivity වැඩි කරනවා නම් ඒක positive dromotropic agent එකක්. අඩු කරනවා නම් ඒක negative dromotropic agent එකක්. දැන් මට ඕනි heart එක දැන් pump කරගන්න බැරුව මොකද වෙලා තියෙන්නේ? සංකෝචනය වෙන්නේ නැතුව බොහොම අමාරුවෙන් සංකෝචනය වෙලා වෙලාවක අපි මෙතනින් දෙන්න ඕනේ මොකද්ද? මොකක් වැඩි කරන එකද දෙන්න ඕනේ? මේ තුනේ ionotropic agent එකක් දෙන්න ඕනේ. force of contraction. මොන ionotropic agent එකක්ද? negative ද positive ද? positive ionotropic agent එකක් දෙන්න ඕනේ. එහෙනම් heart failure තියෙන කෙනෙක්ට මොනවද දෙන්න ඕනේ? drugs group එකක්. positive ionotropic agent. හරි? එහෙනම් heart failure වෙලා තියෙන කෙනෙක්ට අපිට කරන්න පුළුවන් treatment මෙන්න මේ විදිහට කොටස් තුනකට බෙදනවා. එකක් තමයි මේ රුධිර වාහිනී ඉහිල් කරන ඖෂධ vasodilators. හරි? එතකොට heart එකට pump කරන්න වැඩි බලයක් යොදන්න ඕනේ නැහැ. හරි? මේ චුට්ටක් මිරිකුණා යනවා. අයි ඉහිල් වෙලා තියෙන්නේ ලොකු බලයක් දෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි එක. හරි? වැඩිපුර ලවණ සහ ජලය ඉවත් කරලා දානවා. හරි? sodium and water ඉවත් කරනවා. diuretic එකක් දෙනවා. එතකොට මේකේ තියෙන pure blood විතරයි. blood විතරයි යාට එතකොට. එතකොට මේකේ තියෙන පරිමාව ගොඩක් අඩු වෙනවා. එතකොට මෙයාට ලොකු බලයක් යොදන්න ඕනේ මේ ඔක්කොම මේවා කරන්න නෑ. පරිමාව අඩුයි blood විතරයි තියෙන්නේ. හරිම පහසුවෙන් තල්ලු කරන්න පුළුවන්. රුධිර වාහිනිය තුලට. ඊට පස්සේ heart එකේ contractility වැඩි කරන ඖෂධ. මෙයා දැන් අකර්මණ්‍ය වෙලා ඉන්න කෙනා දෙනවා අපි ionotropic agent එකක්. දීපුවා හොඳට සංකෝචනය වෙනවා. හොඳට blood ටික pump වෙනවා. එහෙනම්
drugs group 3යි පාවිච්චි කරන්නේ අපි heart failure වලට. මොනවාද? vasodilators, diuretic, positive inotropic agent. හරිනේ වැඩේ? right. එහෙනම් මොකද්ද heart failure කියන්නේ? ඒක condition එකක්. මොකද්ද වෙලා තියෙන්නේ? එයාගේ heart එකේ myocardium එකේ තියෙන පටක වලට නැත්නම් myocardial cells වලට හරි මොකද වෙන්නේ? සංකෝචන වෙන්න බැරුව blood pump කරගන්න බැරුව රුධිරය මේ වාහිනිය ඇතුලේ එකතු වෙලා තියෙන අවස්ථාවක්. හරි මේකට කියනවා අපි congestive heart failure කියලා. right. එහෙනම් ඉස්සල්ලාම අපි දාගමු congestive heart failure කියන්නේ මොකක්ද කියලා. හරිද? right. දාගන්න චුට්ටි note එකක් මම මේක අයින් කරන්න. පොඩි note එකක් දාගමු congestive heart failure. congestive heart failure. ඊයේදී අපි චුට්ටි note එකක් ලියාගමු. මහා ලොකු note ලියන්නේ අපි right. is a condition කියන්නේ අවස්ථාවක්. is a condition of heart muscle become failure. Heart muscle become failure to pump blood. රුධිරය pump කරගන්න බැරුව failure වෙලා තියෙන මොහොතක්. become failure to pump blood. Also it cause ඊට අමතරව මොදෙන්නේ? Also it cause accumulation කියන්නේ එකතු වෙනවා. accumulation of මොනවාද? තරලය fluid inside the blood vessel. රුධිර වාහිනිය ඇතුලේ තරලය එකතු වෙලා. හරිනේ වැඩි? right. දැන් අපිට ගීමක්ම නැහැ. මොකද වෙන්නේ? දැන් අපි දන්නවා මොකද්ද මේ කන්ඩිෂන් එක කියලා. හරි? දැන් මෙහෙම වුණාම අපේ pulmonary circulation එකත් අවහිර වෙලා. හරි? systemic circulation එකත් අවහිරලා. දැන් මොකද්ද අපි කරන්න ඕනේ? දැන් මෙහෙම අවහිර වුණාම මොකද වෙන්නේ? අපිට පෙන්වන ලක්ෂණ ටිකක්. මොනවද පෙන්වන ලක්ෂණ? අපිට පෙන්වන ප්‍රධාන ලක්ෂණය තමයි අපේ systemic circulation එක. ඔන්න මම ආපහු වදින්න නිකන් මතක් කරගන්න. හරි? ඔන්න බලන්න. මෙන්න heart එක, මෙන්න පුවක් ඉඩියක් වගේ තියෙනවා. මෙන්න lungs තියෙනවා. දැන් මෙහෙම රුධිර වාහිනී අපේ පරයන්තයේ තියෙන රුධිර වාහිනී මේ විදිහට ඉදිමිලා විශාල වෙලා. මොකද මේ තරලය එළියට යනවා නේද? මේක ඉදිමෙනකොට මොකද මේක ඇතුලේ තියෙන තරලය අපේ පටක ඇතුළට ගමන් කරනවා. අපේ එළියට එනවා. දැන් මොකද අපිට වෙන ලක්ෂණය? මොකද වෙනන්නේ? ඉදිමිනවා මේක. එහෙනම් අපේ systemic circulation එක මොකද වෙන්නේ? මේ විදිහට තරලය එකතු වුණාම මොකද වෙන්න පුළුවන්නේ? ඉදිමීමක් වෙනවා. අත්පා ඉදිමිනවා. හරි? peripheral edema කියලායි අපි කියන්නේ. පර්වයන්තේ ඉදිමෙන්න පටන් ගන්නවා. එහෙනම් heart failure එක ප්‍රධානම ලක්ෂණයක් තමයි අපේ peripheral edema එකක් වෙනවා. right. දෙවෙනි එක. දැන් අපේ මොකද්ද? pulmonary circulation එක. මොකද වෙන්නේ? මේක ඇතුලේ දැන් තරලය එකතු වෙලා. දැන් මොකද වෙන්නේ? lungs වලට මොනවද වෙන්නේ? තරලය එකතු වෙන්න පටන් ගන්නවා. අපිට මොකද්ද පෙනෙන ලක්ෂණ? හුස්ම ගන්න අපහසුයි. අන්න නැත්නම් කිස්තියා හුස්ම ගන්න අමාරුයි. එහෙනම් අපිට heart failure එකක් තියෙනවා නම් ප්‍රධාන ලක්ෂණ දෙකක් වෙනවා. එකක් තමයි අපේ pulmonary circulation එක ඉදිමෙනවා. pulmonary edema. හරි? ඒකෙන් හුස්ම ගන්න අපහසුයි. පොඩ්ඩක් ඇවිදිනකොටත් මහන්සි. හරි? ඊට පස්සේ මොකද වෙන්නේ? අපේ systemic circulation එක ප්‍රදාහයට ලක් වෙනවා. අපි කියනවා peripheral edema වෙනවා කියලා. එහෙනම් ඕනම heart failure කෙනෙක්ගේ ප්‍රධානම ලක්ෂණ දෙකක් වෙනවා.
එකක් peripheral edema අනිත් එක තමයි pulmonary edema. හරිනේ වැඩේ? right එහෙනම් අපි දාගමු symptoms රෝග ලක්ෂණ. එක pulmonary edema. pulmonary කිව්වේ පල් වෙච්ච මොනරිද? නෑ නෑ. pulmonary කුකුෂීය edema. ඔයාලා මේ ඇමරිකන් කට්ටිය නම් මේ ඕවකුන් දාන්න එපා. මෙහෙම edema කියලා ලියුවාම ඇති ඊ අපුවේ පට. බ්‍රිටිෂ් කට්ටිය නම් ප්‍රශ්නයක් නෑ නේද දාන්න. හරි. ඒකින්ද මොකක්ද දෙන ලක්ෂණය? dyspnea. හුස්ම ගන්න අපහසු. ඊට පස්සේ දෙවෙනි එක peripheral edema. peripheral edema. හරි මොනවාද? අත්පා ඉදිමෙන්න පටන් ගන්නවා. limbs. හරි ඉදිමෙන්න පටන් ගන්නවා. ඇති අපෙන් ඔව් අහන්නේ නේද? හරි right. අපි ඊළඟට යන් treatment goal. අපි ප්‍රතිකාර කිරීමේ අරමුණ මොනවද? ඔන්න බලන්න. treatment goal. treatment goal. හරි මොනවද ප්‍රතිකාර කිරීමේ අරමුණු? right. පළවෙනි එක තමයි මොකද්ද? අපේ heart එකේ මොනවා වැඩි කරන එකද? සංකෝචන හැකියාව වැඩි කිරීම. හරි. ඒ කියන්නේ heart එකේ තියෙන muscle වල ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. අපි ඒක දෙනවා positive iotropic agent. හරි. දාගමු treatment goal එක පළවෙනි එක මොකද? increase the strength of contraction of cardiac muscles. Increase the strength of contraction of cardiac muscle. Cardiac muscle. Increase the strength of contraction of cardiac muscle. ඒකට පාවිච්චි කරන බ්ලඩ් ගෲප් එක මොකක්ද? positive ionotropic agent. හරි agents එහෙම දානවා. හරි මොකද ඡාන තුනක් තියෙනවා අපිට ඉගෙන ගන්න. හරි positive ionotropic agent. ඒක තමයි පළවෙනි goal එක. දෙවෙනි අරමුණ මොකක්ද? දෙවෙනි අරමුණ තමයි මොකක්ද? මොන අඩු කිරීමද? මයෝකාඩියම් එක මත ඇති කරන නේද? workload එක නැත්නම් workload එක අඩු කරන්න ඕනේ මයෝකාඩියම් වල තියෙන. ඒක අපි කොහොමද කරන්නේ? රුධිර වාහිනී ඉහිල් කරලා. හරිද? right. reduce the workload imposed on myocardium. හරිනේ myocardium එක මත ඇති කරන workload එක අඩු කරනවා. හරි ඒක අඩු කරන්නේ කොහොමද? හරි ඒක අඩු කරන්න අපි මොකද කරන්න ඕනේ? අපි දෙනවා vasodilators. vasodilators. හරි ඊළඟට දෙනවා අපි මොකද්ද? reduce the මොනවාද අනවශ්‍ය තරලය. හරි තරලය අපි අයින් කරනවා. මොනවාද? reduce the fluid accumulated inside the
blood vessel රුධිර වාහිනිය ඇතුලේ තියෙන තරලය ඉවත් කරනවා. අපි ඒවට දෙන්නේ මොනවද? diuretics. හරි diuretics දෙනවා. හරි දැන් කිසිම ගැටලුවක් නැහැ. හරි diuretics. right. එහෙනම් අපි දාගමු drugs ටික. හරි ලියාගත්තද? reduce the fluid accumulated inside the blood vessel. රුධිර වාහිනිය ඇතුලේ එකතු වෙලා තියෙන තරලය අයින් කළා දාමු. හරි ඒකට පාවිච්චි කරන diuretics. ඔන්න එහෙනම් අපි heart failure වලටයි යන්නේ. හරි treatment. දැන් ඔයාලට මේ කියපු විදිහට මෙන්න මෙහෙම group තුනක් වෙනවා. මොනවද? හරි heart failure and heart failure mainly 3 types of drugs group. एक vasodilators and දෙක diuretics තුන positive inotropic agent හරි positive inotropic agent ඒකෙන් vasodilators අපි වර්ග දෙකක් පාවිච්චි කරනවා mainly හරි එකක් තමයි ACE inhibitors හරි අනිත් එක තමයි direct acting vasodilators හරි direct acting vasodilators AC inhibitors ඔයාලා දන්නවා මේ වෙනකොට මොනවද captopril enalapril lisinopril and fosinopril ramipril හරි direct acting vasodilators යන දේවල් ඉගෙන ගන්නවා මොනවද sodium nitroprusside හරි sodium nitroprusside හරි isosomide dinitrate trinitrate mononitrate ISDN ISMN GTN isosomide හරි ඊට පස්සේ diazoxide තවන minoxidil ඔය වගේවත් පාවිච්චි කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ right අපි වැඩි ඕනේ අපි සරලව ඔය ටික දාගමු A ඇති ඕනනම් minoxidil ලියා ගන්න පුළුවන් තවන hydrazine ඉවත් පුළුවන් ඩිරෙක්ට්ලි නේද hydrazine නම් minoxidil හරිනේ ඔය ඕන එක හරි right අපි diuretic වලට ගන්න කෙලින්ම loop diuretic සහ thiazide diuretic මොනවාද loop diuretic වලට අපි ගන්නවා furosemide and bumetanide HCT hydrochlorothiazide and hydrochlorothiazide right තව ඕනනම් අපිට පුළුවන් metalazone and metalazone and metalazone right ඔන්න ඊළඟට තමයි වැඩි තියෙන්නේ මොනවාද positive inotropic drugs group තුනක් තියෙනවා එකක් තමයි cardiac glycoside glycoside එකක් කියන්නේ මොකක්ද ඕනම sugar part එකක් එක්ක හරි ඕනම sugar part එකක් එක්ක plant chemical එකක් එකතු වුණොත් ඒක glycoside එකක් මොකද්ද
ඕනම sugar part එකක් එක්ක හරි plant chemical එකක් එකතු වුණොත් ඒක glycoside එකක්. ඒක heart එකට බලපානවා නම් ඒක cardiac glycoside එකක්. හරිද? right. මේවා ඉගෙන ගන්නවා pharmacognosy වලදී. හරිද? cardiac glycoside. හොඳම උදාහරණය තමයි digoxin සහ digitoxin. මොකද්ද? digoxin සහ digitoxin. අපි එකක් දානවා. cardiac glycoside වලට අපි ගන්නවා digoxin ඊට පස්සේ digitoxin ඔය ඇති. හරි. ඊට පස්සේ දෙවෙනි group එක තමයි හරි මොනවාද? beta agonist. heart එකේ තියෙනවා beta receptors ඒවා උත්තේජනය කරනවා. beta agonist. හරි. ඉතින් මේවා උත්තේජනය කරපුවාම මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? heart එකේ ටිකක් heart rate එක වැඩි වෙනවා. අනිත් එක තමයි contractility වැඩි වෙනවා. effect දෙකක් තියෙනවා agonist එක. beta agonist එක. එකක් heart එකේ rate එක වැඩි කරනවා. අනිත් එක තමයි සංකෝචන හැකියාව වැඩි කරනවා. හොඳම උදාහරණ තමයි dopamine සහ dobutamine. නේද? dopamine and dobutamine. dopamine dobutamine. ඊළඟට තුන්වෙනි එක තමයි තියෙනවා එක්තරා ඖෂධ දාතියක් මොනවද එන්සයිම් එකක් තියෙනවා phosphodiesterase කියලා එන්සයිම් එකක් තියෙනවා මේ එන්සයිම් එක ඉන්හිබිට් කරන්න ඕනේ එතකොට තමයි සංකෝචන හැකියාව වැඩි වෙන්නේ අපි ඒවට කියනවා phosphodiesterase inhibitors හරි මේකට තියෙන හොඳම ඩ්‍රග්ස් දෙක තමයි මොකද්ද amrinone සහ milrinone amrinone and milrinone ඉන්නේ හරිනේ right එහෙනම් අපි දාගමුද පටස් ගාලා හරි ඉක්මනට දාගන්න. ඔන්න එහෙනම් අපි කතා කරන heart failure වලට කතා කරන ඖෂධ කාණ්ඩ ටික. හරි. තව එක ඖෂධ කාණ්ඩයක් තියෙනවා මම ඒක දැන් ඔයාලට කියන්නේ. ඒක අපි යම් විශේෂ අවස්ථාවක් විදිහට. amrinone, milrinone. ඔයාලා හැමෝම දැන් අපේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්නේ. හැමෝම වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඉස්සරහට අපි මේ WhatsApp group එකට බොහෝ වෙලාවට link එක දාන්නේ නැති වෙයි. හරි? emergency අවස්ථාවේ වෙබ්සයිට් එක failure වෙච්ච වෙලාවක group එකට දානවා කියන group එකෙන් අයින් වෙන්න එපා. හරි? ඒක emergency වුණාම දානවා. කාට හරි කෙනෙක්ට වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන විදිහ තේරෙන්නේ නැත්නම් ඔයාලට පොඩ්ඩක් admin ව අමතන්න. එතකොට එයා කියලා දෙයි. හරිද? ඒක කරන්න ඕන දේවල් ටිකක් කියලා දෙන්න. බොහොම පහසුයි ඒක ලොකු දෙයක් නෙමෙයි. ඔයාලගේ මොබයිල් නම්බර් එක දාලා රෙජිස්ටර් වෙන්න තියෙන්නේ නම් අහන දෙයට උත්තර දෙන්න කියලා ඔයාලට කෝඩ් එකක් එයි. ඒක රෙජිස්ටර් වෙන්න. හරි? මොකද අපි ජනවාරි ඉඳන් මේ මාසේ ඉඳන් අපි පටන් ගන්නවා වෙබ්සයිට් එක හරහා සියල්ල දෙන්න. මොකද ගොඩක් අයට ටියුට් නිතර ඉල්ලනවා. මොකද දැන් WhatsApp group එක උඩින් අපි දාපු එකක් අලුතෙන් එකතු වෙච්ච කෙනෙක්ට අමාරු හොයාගන්න බෑ. බලන්නත් බෑ. අපි සයිට් එකේ එහෙම නැහැ. මේ ප්‍රශ්නයක් නැහැ. ඒකට අපි මේව එක අප්ලෝඩ් කරපු ගමන් ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. හරි? හරි. ඒකේ මොකක් හෝ ගැටලුවක් ආවොත් කතා කරලා අහන්න. ඊළඟට දැන් අපි එහෙනම් මොකේද? right. මොන ප්‍රශ්නයක් ගන්න සල්බියුටමෝල් කියන්නේ බීටා ඇගොනිස්ට් එකක් නේද? ඔව්. සල්බියුටමෝල් කියන්නේ බීටා ඇගොනිස්ට් එකක්. එයා බීටා 2 ඇගොනිස්ට් එකක්. හරි බීටා 2 ඇගොනිස්ට්. ඒ කියන්නේ අපි lungs වලට එයා directly effect එකක් දෙනවා. ඒ කියන්නේ lungs ඉක්මනින් relax කරලා හුස්ම ගැනීම පහසු කරනවා. හරිද? ඒ කියන්නේ අපේ බ්‍රොන්කයි එක සුසන නාලය හිල් කරලා පහසු කරනවා. එයාට effect එක side effect එකක් විදිහට අපි කියනවා heart rate එක වැඩි වෙනවා කියලා. tachycardia, palpitation. එයි
palpitation අතර දැනෙන මට්ටමට ගැහෙනවා. හරි. ඇයි මේ contractility වැඩි වෙනවා positive inotropic effect එකක් දෙනවා ඒක. හරි. ඒකයි එහෙම වෙන්නේ. හරි. right. එහෙනම් ඔන්න මම drugs group තුන කිව්වා. ලියාගත්තද? captopril, enalapril, lisinopril, vasodilators ඇද්දී AC inhibitors කියන එක අදාළව. හරිද? ඊට පස්සේ direct acting vasodilators, sodium nitroprusside, isosorbide, diazoxide, hydroxyl, minoxidil, diuretic, furosemide, bumedienate, HCG, metolazone. හරි. positive inotropic agent cardiac glycoside. හරි. beta agonist, phosphodiesterase inhibitors. හරිනේ? right. දැන් මට කියන්න තියෙන්නේ මෙන්න මේකයි. හොඳට අහගන්න. අපි AC inhibitors ගැන කතා කරාද? hypertension වලදී කතා කරා. enalapril, captopril, lisinopril මේ ඕනම පිල් එකකට පොදු ඇක්ෂන් එක කිව්වා. මතක ඇති කට්ටියද? හරි. දැන් ඔයාලා මතක් වෙන්න ඕනේ hypertension පාඩම. හරි. මේකේ ඉන්ඩිකේෂන්, කන්ට්‍රා ඉන්ඩිකේෂන්, සයිඩ් ඉෆෙක්ට් සියල්ල කතා කරා පැහැදිලි. හරිනේ? right. sodium nitroprusside ගැන කතා කරාද? ඕ ඊට මොහොතකට කලින් hypertension, emergency hypertension වලදී කතා කරා. හරි. isosorbide ගැන තව කතා කරේ නැත. හරි. angina පාඩමේදී කතා කරයි. හරි. diazoxide ගැන කතා කරලා ඕක කතා කරා. හරි. hydroxyl, minoxidil hypertension වලදී කතා කරා. හරිද? furosemide diuretic ගැන කතා කරාද? ඔව්. මොකද්ද? sodium potassium 2 chloride system එක block කරනවා කියලා කිව්ව action එක මතක ඇති. furosemide, bumedienate, HCG, metolazone මේවා අපි වර්ගගත කරා side effect indication සියල්ල කිව්වා. හරි. අහන්න දෙයක් නැහැ. එහෙනම් සම්පූර්ණ diuretic කොටස කරලා තියෙන්නේ මේකේ එක කොටසක් විතරක් අපි කරලා නැහැ. ඒ isosorbide මේක angina පාඩමේදී මම සම්පූර්ණයෙන් කරනවා. හරි. ඊට පස්සේ අපි එනවා මේ group එකේ එකක්වත් කර නැත. හරි. අද කතා කරනවා මෙතන සිට. හරිද? දැන් මේවා ගැන අහුවොත් ඔයාලට උත්තර දෙන්න පුළුවන් කිසි බයක් නැතුව. මම නිකන් සරලව අහනවා. AC inhibitors action එක මොකක්ද? දැන් මතකින් කියන්න බලන්න action එක මොකක්ද AC inhibitors වල? It inhibit angiotensin converting enzyme and prevent the formation of angiotensin 2. angiotensin 2 හැදෙන්න දෙන්නේ නැහැ. හරි. එහෙම වුණාම peripheral resistance එක අඩු වෙලා blood pressure එක අඩු වෙනවා. හරි. right. මොනවද ඒකේ ඉන්ඩිකේෂන්? දැනට දන්නවා hypertension. දැනට දන්නවා heart failure. දෙකයි. තව තියෙනවා angina 3යි. හරි. ඔය වගේ රුධිර වාහිනී ඉහිල් කළ යුතු ලෙඩ රෝග වලට දෙනවා. හරි. මොනවද contra indication? pregnancy, porphyria. නේද? pregnancy, porphyria. any non hypersensitivity. කියන්නේ AC inhibitors වලට අධිසංවේදී නම් දෙන්නේ. හරි. ඊට පස්සේ මොනවද side effect? AC inhibitors persistent Ryco, skin necrosis, hyperkalemia, potassium level එක වැඩි වෙනවා. angioedema, දිව තොල් ඉදි වෙනවා. හරි. angioedema රුධිර වාහිනිය ඉදි වෙනවා. හරි. ඒකින්ද ඉදිමීමක් ඇති වෙනවා. හරි. තව ඕන fever උණ එනවා. හරිනේ. pressure එක drop වෙනවා, hypotension. හරිනේ. මහ ලොකු දෙයක් නෙමෙයි. right. ඔය තමයි AC inhibitors වල කතාව. right. කාට හරි මතක නම් direct acting vasodilators කියන කතාව. හරි. directly act on smooth muscle of the blood vessel and relax them. එයාලා relax කරනවා. ඒකලා මොකද ගන්නේ? රුධිර වාහිනී ඉහිල් කරනවා. මේ drug එකක් අපි හිතගෙන ඉඳි ගත්තොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? postural hypotension එනවා. හරි. pressure එක drop වෙලා කරකිලා වැටෙනවා. හරි. මූල වගේ තැනක මොකද වෙන්නේ? රතු වෙනවා. නේද? උදේ වැඩිපුර යන හින්දා. facial flushing. මේ direct active vasodilators වලට reflex එකක් එනවා. ප්‍රතික්‍රියාවක් එනවා. tachycardia. හරි. මේවා ගත්තාම මොකද වෙන්නේ? renin ස්‍රාවය වැඩි වෙනවා. හරි. sodium water ඇඟේ ඇතුළේ retain වෙනවා. ඒකින්ද අපි ඒකත් එක්ක දෙනවා tachycardia වළක්වන්න beta block එකක් දෙනවා. අර වගේ diuretic එකක් දෙනවා අපි
අරව රිටේන් වෙන බලන්න. හරිද? දැන් ඉතින් මහ ලොකු දේවල් නෙමෙයි. ඕවා ටක් ටක් ගාලා මතක් වෙනවා. මොකද මේවා බොහෝම හිමි මං කරා. හරි? සයිඩ් ඉෆෙක්ට් කරා, ඉන්ඩිකේෂන් කරා නේද? ඩයුරටික් වල ඉන්ඩිකේෂන් දැන් දෙකක් කිව්ව හැකි. එකක් හයිපර්ටෙන්ෂන් එකක් මේ පාඩම. මොකද heart failure, congestive heart failure. හරි? එහෙනම් ඔය විදිහට ටුක්ටක් අයිඩියා එක අරගෙන යන්න ඉස්සරහට. හරිද? රයිට්. ඩයුරටික් ගැනත් අපි කතා කරා. ඩයුරටික් අපි වර්ග කරා කාණ්ඩ පහක් තියෙනවා. හයිපර්ටෙන්ෂන් වලට ඉතින් ලූප් ඩයුරටික්, තයසයිඩ් සහ පොටෑසියම් ස්පෙයාරින් ගන්නවා කියනවා. හරි. දැන් පොටෑසියම් ස්පෙයාරින් ගත්තාම ඒකෙන් මොකක්ද ඇක්ෂන් එක? සෝඩියම් පොටෑසියම් 2 ක්ලෝරයිඩ් සිස්ටම් එක බ්ලොක් කරනවා කිව්වා. හරි. ඊට පස්සේ තයසයිඩ් ගත්තාම මොකද වෙන්නේ? තයසයිඩ් වලත් මොකද උනේ? කැල්සියම් ඇතුළට ගත්තා. සෝඩියම් වලට එන්න දුන්නේ නැහැ, ක්ලෝරයිඩ් වලට එන්න දුන්නේ නැහැ. හරි. ඒවා ඔක්කොම එළියට දැම්මා. හරි. ඕක තමයි කතාව. හරි. මොනවද ඉන්ඩිකේෂන්? හයිපර්ටෙන්ෂන්, congestive heart failure, edema ඕනම ඉදුමකට දෙන්න පුළුවන්. හරි. මහ ලොකු දේවල් නෙමෙයි. පොටෑසියම් ස්පෙයාරින් වලත් ඔයාලට මතක ඇති ඇල්ඩෝස්ටරෝන් ස්‍රාවය බ්ලොක් කරා, ඇල්ඩෝස්ටරෝන් රිසෙප්ටර්ස් බ්ලොක් කරා. ඒකින්ද මොකද වෙන්නේ? පොටෑසියම් මොනවා කරාද? ඇතුළට ගත්තා, සෝඩියම් එළියට දැම්මා. හරි. ඔක තමයි සරල කතාව. ආපහු ඉව බලන්න. හරි. ඉන්ඩිකේෂන්, කන්ට්‍රා ඉන්ඩිකේෂන්, සයිඩ් ඉෆෙක්ට් අපි කතා කරා. හොඳට බලන්න. අද යනවා මම පොසිටිව් අයින්ට්‍රොපික් එක. හරි. ඒකෙන් යනවා කාඩියක් ග්ලයිකෝසයිඩ්. හරි. හොඳට අහගන්න. ඔන්න මේ පොයින්ට් එක ඔයාලා දාගත්තා නම් මම මෙතනින් පටන් ගන්නවා. කොතනින්ද? කාඩියක් ග්ලයිකෝසයිඩ්. හොඳට අහගන්න මේ කතාව. මේකට අදාළව ලොකු කතාවක් තියෙනවා. හොඳට අහගන්න. හරි? ඩිටොක්සින්. හරි? ඩිටොක්සින් කියන්නේ ඇත්තටම heart එකේ contractility වැඩි කළ හැකි මුද්දම drug එකක්. හරි? ඒකට හේතුව තමයි එන්න මේ කතාව අහගන්න. හරි? ඩිටොක්සින් කියන්නේ Digitalis lanata, Digitalis purpurea කියන ශාක දෙකෙන්ම ලබා ගන්න chemical compound එකක්. ඩිටොක්සින්. මේවා ග්ලයිකෝසයිඩ් කාණ්ඩයට ඉගෙන ගන්නවා ෆාමකොග්නසි වලදී. මේ ගහ මොකද්ද, ගහේ කොහෙද මොනවද ගන්නෙ, මේක ගත්තාම මොකද වෙන්නේ, ඔබ ගැන කතා කරනවා. හරි? රයිට්. ඕම බලන්න මම කියලා දෙන්නම් සරලව. ගොඩාක් දෙනෙක් අමාරුවෙන් ඉගෙන ගන්න මේ කතාව හොඳට අහගන්න. බොහොම විනාඩි කිහිපයකින් මේක ඔයාලට සරලව අහන්න පුළුවන්. මේ ඇවිල්ලා කාඩියක් සෙල් එකක්. හරිද? ඇතුළත ඉන්සයිඩ් එක. හරිද? මේක පිටත අවුට්සයිඩ් එක. හරිද? දැන් මේක ඇතුලේ තියෙනවා සුද්ධ තන්තු මයික්‍රොෆිලමන්ට්. හරිද? මේකේ තියෙනවා මයික්‍රොෆිලමන්ට් මේ විදිහට. හරි ඔන්න ඔය විදිහට තියෙනවා. හරිද? දැන් මොකද වෙන්නේ? අපේ සෙල් එකේ ශක්තිය වැය කරමින් සෝඩියම් සහ පොටෑසියම් හුවමාරු වෙනවා. සෝඩියම් අයනය එළියට, පොටෑසියම් අයනය ඇතුළට මාරුවෙන් මාරුවට ශක්තිය වැය කරමින්. ඒ කිව්වේ ATP adenosine triphosphate phosphate කාණ්ඩයක් අයින් කරමින් ADP බවට පත් කරමින් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේක කරන්න හේතු වන එක්තරා එන්සයිම් එකක් තියෙනවා. ඒකට කියනවා අපි නම සෝඩියම් පොටෑසියම් ATPase. එන්සයිම් එකකින්ද ACE. මොකද නම සෝඩියම් පොටෑසියම් ATPase. හරි. දැන් මොකද වෙන්නේ? දැන් සෝඩියම් පොටෑසියම් හුවමාරු වෙමින් ඔහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. දැන් මොකද වෙන්නේ? heart failure patient කෙනෙක්ගේ මොකද වෙන්නේ? මේක සංකෝචනය වෙන්නේ නැහැ මේ සෙල් එක. තනි යුනිට් එකක මේක එකට සංකෝචනය වෙන්නේ නැහැ. ගැටලුවක්. දැන් අකර්මණ්‍ය වෙලා තියෙනවා. heart එක failure වෙලා වැඩ කරගන්න බැහැ මයෝකාඩියම්. මේ මයෝකාඩියල් සෙල් එක ඇතුලේ මේ මයික්‍රොෆිලමන්ට් නැත්නම් මයික්‍රොටිබියුල්ස් තමයි මෙයා සංකෝචනය කරන්නේ. හරිද? මෙයා මෙන්න මෙහෙම වුණොත් සංකෝචනය වෙනවා. මොකද මේ ෆිලමන්ට් ටික එකට සෙට් වුණොත් හරිද? මොකද සංකෝචනය වෙනවා.
ඒ කියන්නේ අපි උනත් මොන හරි දෙයකට බය වුණොත් හැකිලෙනවනේ. අපි දාන මෙතන ඡන්දියේ. කවුද ඡන්දියා? ඡන්දියා තමයි කැල්සියම්. කැල්සියම් කොතනද? එතන හැකිලීමක්. මතක ඇති ඔයාලට හයිපර්ටෙන්ෂන් පාඩමේ කිව්වා. සිවුරු පේශී පවා හැකිලුණා කැල්සියම් හින්දා. හරි? කැල්සියම් කොතනද? එතන හැකිලීම. එළියේ බලන් ඉන්නවා කැල්සියම්. හරි? කැල්සියම් බලාගෙන ඉන්නවා ඇතුළට එන්න දෙයක් නැතුව. හරි? දැන් මොකද කරන්නේ? කැල්සියම් ගන්න ඕනි මේක ඇතුළට. එතකොට තමයි මේ අකර්මණ්‍ය වෙච්ච මයෝකාඩියල් සෙල් එක මොනවා කරන්න පුළුවන්ද? සංකෝචනය කරන්න පුළුවන්. හරි? ඒක කරන්නේ කැල්සියම් ඇතුළට ගන්න ඕනේ. ඒක ගන්න නම් පොඩි ට්‍රික් එකක් යොදන්න වෙනවා. මොකක්ද මේ සෝඩියම් ඇතුලේ ලෙවල් එක වැඩි කරන්න ඕනේ මේ හුවමාරුව නවත්තලා. මේ හුවමාරුව නවත්තන්න අපි දානවා ඩිජොක්සින්. හරි? හුවමාරුව නවත්තන්න දෙනවා ඩිජොක්සින් එකක්. මෙතන ඩිජොක්සින් දාපු ගමන් අල්ල ගන්නවා සෝඩියම් පොටෑසියම් ATP ACE ගේ බෙල් එක. කවුද අල්ලගන්නේ? ඩිජොක්සින් තමයි අල්ලගන්නේ ගිහිල්ලා. හරි? කියනවා ඒකලා මොකද්ද මේ වැඩේ නවත්තනවද නැද්ද කියලා. සාමාන්‍ය ඩිජොක්සින්ට බයින්ද අනේ මම නවත්තන්නම් කියලා මොකදන්නේ? මෙයාගේ ක්‍රියාව මේ සෝඩියම් පොටෑසියම් හුවමාරුව නවත්තනවා. ශක්තිය වැය කරමින් සිද්ධ කරන මේ ක්‍රියාව නවත්තනවා. නවත්තපු ගමන් එළියේ පොටෑසියම් තනි වෙනවා. ඇතුලේ සෝඩියම් සාන්ද්‍රණය එන්න වැඩි වෙමින් පවතිනවා. හරි? දැන් ඕනම කෙනෙක් තනි වෙනකොට මොකද වෙන්නේ? හරි? කවුරු හරි කමන්නේ කතා කරන් ඉන්නවා නම් හොඳයි කියලා හිතෙනවා. එහෙම නේද? right. ඔන්න දැන් එහෙනම් මොකද යන්නේ? දෙනවා හෂ් නම්බර් එකකින් මොනවාද හෝල් එකක් දෙනවා කැල්සියම්. හරි? එහෙනම් අපි දෙන්නවා හුවමාරුවෙමුද කියලා අහනවා. ඒ වගේම එකෙන්ම මම කැමතියි කියලා මම කියන්නේ කැල්සියම් කියනවා. එහෙනම් කැල්සියම්ට සෝඩියම් එක පාට හුවමාරු වෙනවා. දැන් මොකද වෙන්නේ? එළියේ හිටපු කැල්සියම් හරි සතුටින් ඇතුළට එනවා. ආපු ගමන් ඒක දකින මයික්‍රොෆිලමන්ට් හැකිලෙනවා. සංකෝචනය වෙනවා. හරි? මොකද වෙන්නේ? කැල්සියම් හමුවේ මේවා සංකෝචන ඇක්ටින් සහ මයොසින් මේ දෙක සංකෝචනය වෙනවා. සංකෝචන නම් මුළු යුනිට් එකක් විදිහම හાર્ට් එක සංකෝචනය වෙනවා. හරි? ඔන්න ඕකට තමයි අපි මොකක් කියන්නේ? ඩිජොක්සින් වල ඇක්ෂන් එක කියලා කියන්නේ. එහෙනම් ඩිජොක්සින් වල ඇක්ෂන් එක හැවුවොත් බය නැතුව කියන්නේ it inhibit sodium potassium ATP ACE and increase the intracellular sile ඇතුලේ තියෙන sodium concentration. Then it will exchange with calcium. When calcium come inside, it will cause myocardial contraction. හරි? ඔක තමයි කරන්නේ. හරි? එහෙනම් ඇක්ෂන් එක මහා ලොකුවට වැල් වටාරන් ලියන්න එපා. බොහෝම පොදුවේ අපි කෙටියෙන් කියනවා මේ විදිහට. ඉස්සලාම මේක දාගන්න. හරි? ඊට පස්සේ අපි ඇක්ෂන් එක ලියමු. තේරුණාද මම කියපේ? හරි. දාගන්න ඉස්සලාම මේක මයෝකාර්ඩියල් සෙල් එකක් කියලා දාගන්න නේ. මේක සුද්ධ තන්තු මයික්‍රොෆිලමන්ට්. actin and myosin. මෙතන රිලැක්ස් වෙලා තියෙනවා. රිලැක්ස්ඩ් actin and myosin. කැල්සියම් ආපු ගමන් මේ වැඩේ කරනවා. මේක constrict. අකුලවනවා constrict. right. ඉස්සලාම මොකද කරන්නේ? පළවෙනි ස්ටෙප් එක inhibit sodium potassium ATP ACE. and දෙවෙනි ස්ටෙප් එක increase intracellular sodium concentration. තුන්වෙනි ස්ටෙප් එක exchange with calcium. හතරවෙනි ස්ටෙප් එක
constrict the actin and myosin. Right. එක එක පළවෙනි ස්ටෙප් එක අපි ලියන්නේ එහෙම inhibit sodium potassium ATP ACE දෙක මෙතන දෙක දාන්නේ inhibit exchange of sodium and potassium තුන increase intracellular සෛලය ඇතුලේ intracellular sodium ion concentration sodium ion සාමාන්‍යයෙන් වැඩි වෙනවා තුන්වෙනි එක exchange උවමාරු කරගන්න calcium with sodium calcium with sodium and then හතරවෙනි point එක constrict the microfilament හරි සුචර ආලෝක දෙයක් නේ හරි mode of action but action එක අහුවොත් කියන්නේ කෙලින්ම වයන්තුව හරි bind with inhibit sodium potassium ATPase and inhibit sodium potassium exchange inhibit sodium potassium exchange therefore increased sodium ion exchange with calcium ion cause myocardial contraction right okay right myocardial contraction හරිනේ එහෙනම් ඔන්න අපි action එක කිව්වා හරි action එක කිව්වා මේකට ඉන්ඩිකේෂන් දෙකක් තියෙනවා ලබා දෙන අවස්ථා දෙකක් තියෙනවා හරි පොඩි වෙලාවක් ඉන්න ලබා දෙන අවස්ථා තනියක් දෙකයි ලබා දෙන අවස්ථා දෙකක් මොනවාද දෙක එකක් නම් කියන්න පුළුවන් බයලජි නේද ගන්න පළවෙනි එක ගන්න පළවෙනි ඉන්ඩිකේෂන් එක කාටද කියන්න පුළුවන්ද
මොකද පළවෙනි ඉන්ඩිකේෂන් එක? heart failure. heart failure. heart failure. okay. දෙවෙනි ඉන්ඩිකේෂන් දෙකයි තියෙන්නේ මේකට. දෙවෙනි එක තමයි arrhythmia, heart එකේ rhythm එක. arrhythmia. arrhythmia. heart failure and arrhythmia. right. එහෙනම් මම හිතනවා ඔයාලා යම් කිසි දෙයක් අද ඉගෙන ගන්න ඇති කියලා. ඊළඟ දවසේ මම මේකේ contraindication, side effect මේ සියල්ල කතා කරනවා. අපිට ඊළඟ දවසේට පටන් ගන්න පුළුවන් මොනවාද? heart failure අවසන් කරලා angina වලට යන්න පුළුවන්. හරිද? ඒ නිසා මේ සතියට අදාළ ප්‍රශ්න ටික එන්නේ ඔයාලගේ emergency hypertension වලින් සහ මොකෙන්ද? congestive heart failure වලින් එන්නේ. එතකොට සමහර විට අර AC inhibitors වල ගැන ප්‍රශ්න අහන්න පුළුවන්. හරි vasodilators ගැන ප්‍රශ්න අහන්න පුළුවන්. ඔය දේවල් තියෙනවා. ඉතින් ඔයාලා හරියට මේ වැඩේ කරන්න. හරිද? right. මේ ටික මෙහෙම මම මෙච්චර දුර ගෙනාවේ හිමින් අද මේ ටික ගෙනාවේ ඔයාලට ඕන නිසා. හරිද? දිරි පාඩම් වලට ඕන වෙන හින්දා. හරි? right. නැත්නම් මට කියන්න ගිහිල්ලා මේක මෙයා කළා. මෙහෙම මේවා වෙන්න තිබ්බා. එහෙම ඕනේ නැහැ. හරියට කරන දේ කරමු. right. අද නවත්තමු එහෙනම්. ලබන අඟහරුවාදා රෑ තියෙනවා පේපර් ක්ලාස්. හරි? අඟහරුවාදා උදේ වෙද්දි පේපර් එක දායි. එහෙනම් හැමෝටම සුබ සතියක් වේවා. ආයුබෝවන්. Thank you, sir. Thank you. Thank you, sir.